අයිබෝන් දරුවනේ අපි අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය හැදෑරීමට බලාපොරොත්තු වන නවක සිසුන් වන ඔයාලට වැදගත් වන විශේෂ කරුණු කිහිපයක් ගැන. ඒක තමයි මේ ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂය නිර්දේශය ගත්තායින් පස්සේ ඒ විෂය නිර්දේශය මොන වගේ අන්තර්ගතයක්ද අඩංගු වෙලා තියෙන්නේ සහ මේ කියන ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන විෂය ධාරාව ඔයාලා අධ්‍යයනය කරන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා. එන විභාගයක් මූලික කරගෙන තමයි මේ විෂය නිර්දේශය අධ්‍යයනය කරන්නේ. මේ විෂය නිර්දේශයේ අවසාන ප්‍රතිඵලය තමයි ඔයා මේ A level උසස් පෙළ විභාගයට ඉඳ ගැනීම කියන්නේ. මේ විභාගයට ඉඳ ගැනීමේදී ඔයාට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න පත්තරය තවට ලැබෙන ප්‍රශ්න පත්තරයේ සැකැස්ම මොන වගේද එකදි ඔයාලට ලකුණු ලබා දෙන්නේ මොන ආකාරයටද කියන එක ගැන ඔයාලට යම් අවබෝධයක් ලබා දීමට තමයි අපි මේ කියන කොටස අද කතා කරන්න යන්නේ. එකදි ප්‍රධානව ඔයාලට වැදගත් වේවි මේ කියන පාඩමේ මොන මොන කොටස් වලින්ද නැත්නම් මොන මොන ප්‍රශ්න පත්‍රයේ මොන මොන කොටස් වලින්ද අපිට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන හොඳ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා කටයුතු කරන්න ඕන කියලා පහසුවෙන්ම අඳුර ගැනීමට හැකියාව ලැබේ. අපි ප්‍රධානව මේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාව අධ්‍යයනය කරන්නේ අධ්‍යාපන පොත් සහතික පත්‍ර උසස් පෙළ විභාගය අරමුණු කොටගෙන ඒකේ 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය ලෙස ප්‍රධාන අවුරුදු දෙකක් අධ්‍යයනය කරපුවායින් පස්සේ තමයි බල කවුරුත් දන්නවා අපිට උසස් පෙළ විභාගයට ඉඳ ගැනීමට ලැබෙන්නේ. ඒකේ මේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය නිර්දේශයේ 12 වන ශ්‍රේණියේදී ඔයාලට අධ්‍යයනය කරන්න ලැබෙනවා මෙන්න මේ කියන පාඩම් ටික. කාල ගුණය කියන පාඩම, එවනවට ජෛව පද්ධති ආශ්‍රිත පස සම්බන්ධ පාඩම, බිම්මැනීම සහ මට්ටම් ගැනීම කියන පාඩම, ජල ප්‍රභව, ජලයේ ගුණාත්මක භාවය, වාණිජ මට්ටමින් ගුණාත්මක පැළ නිෂ්පාදනය, ජලජීවී සම්පත් කර්මාන්තය, සත්ව නිෂ්පාදන සඳහා භාවිතා වන උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම, ගුණාත්මක ආහාර නිෂ්පාදනය, පසු අස්සනු තාක්ෂණය, භෝග වගාව සඳහා පාලිත පරිසර තත්ත්ව භාවිතය. මෙන්න මේ විදිහට තියෙන පාඩම් 11කින් සමන්විත විෂය නිර්දේශයක් ඔයාලට 12 වන ශ්‍රේණියේදී ආවරණය කර ගැනීමට සිදු වෙනවා. ඒ වගේම ඔයාලා 13 වන ශ්‍රේණියට ගියයින් පස්සේ එහිදී ප්‍රධාන ඔයාලට අධ්‍යයනය කරන්න වෙනවා ප්‍රධාන පාඩම් 8ක්. ඒ මූලිකවම තියෙනවා යාන්ත්‍රීකරණයේ සූදානම, දැවමය හා දැවමය නොවන නිෂ්පාදන, දැබිලි භෝග හා සුළු අපනයන භෝගාශ්‍රිත නිෂ්පාදන, ක්‍රියාවලි පාලනය හා ස්වංක්‍රීයකරණ යාන්ත්‍රණය, වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍ය ක්‍රියාමාර්ග භාවිතය, උද්‍යාන විද්‍යාව, ජෛව පද්ධතිවල තිරසාර සංවර්ධනය, නිෂ්පාදන සහ ව්‍යාපාර සංවර්ධනය කියන ප්‍රධාන පාඩම් 8ක් ඔයාලට මේ 13 වන ශ්‍රේණියේදී අධ්‍යයනය කරන්න වෙනවා. 12 වන ශ්‍රේණියේදී පාඩම් 11කුත් 13 වන ශ්‍රේණියේදී ප්‍රධාන පාඩම් 8කුත් ලෙස ප්‍රධාන පාඩම් 19කින් සැකසුණු විෂය නිර්දේශයක් ආවරණය කිරීමෙන් පස්සේ තමයි ඔයාලට මේ කියන උසස් පෙළ කඩයිමට මුහුණ දීමට සිදු වෙන්නේ. අපි බලමු මේ වගේ තියෙන ප්‍රධාන පාඩම් 19 අධ්‍යයනය කළයින් පස්සේ ඔයාට හම්බ වෙන උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය මොන ආකාරයේ ව්‍යුහයකින් සමන්විත වෙනවද කියලා. එතම අපි ප්‍රධානව අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වන ප්‍රධානම කොටස මේ කොටසේදී අපි අධ්‍යයනය කරනවා ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම. අනෙකුත් සාමාන්‍ය තියෙන තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ තියෙන අනෙකුත් විෂයන් වගේ නෙමෙයි. ඒ වගේම අනෙකුත් කලා වාණිජ
විද්‍යා ගණිත වගේ අංශවල තියෙන ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න පත්‍ර සැකැස්මට වඩා වෙනස් ලකුණු දීමේ සැකැස්මක් සහ ප්‍රශ්න පත්‍රයේ සැකැස්මක් තමයි ඔයාලට ජෛව පද්ධති තාක්ෂණ වේදය හෝ ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය අධ්‍යයනය කරන ළමයින්ට ලැබෙන්නේ. එයාට වෙනම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනම විභාගයක් පැවැත්වෙනවා. ඒ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලැබෙන ලකුණු එකතුව තමයි ඔයාලට විභාගයට ලකුණු එකතු වීම සිදු වෙන්නේ. ඒක නිසා ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවකුත් ලැබෙනවා. ඒ විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම කොහොමද නිර්මාණය වෙන්නේ කියලා අපි සරලව බලමු. මේකෙදි ප්‍රධානව ප්‍රශ්න පත්‍ර තුනකට ඔයා පෙනී සිටින්න ඕනේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ඒකට පැය 2ක කාල සීමාවක් සිට ගැනීමට සිදු වෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රයට පැය 3ක් සහ මිනිත්තු 10ක කාලයක් වර්තමාන අලුතෙන් හම්බ වෙනවා ප්‍රශ්න පත්‍රය කියවා ගැනීම සඳහා. පැය 3යි මිනිත්තු 10ක කාලයක් හම්බ වෙනවා. ඊට අමතරව මේ ප්‍රශ්න පත්‍ර දෙකට පෙනී සිටපු සියලුම ළමයි ප්‍රායෝගික පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ ප්‍රායෝගික පරීක්ෂණය කියන මෙන්න මේ ප්‍රශ්න පත්‍ර තුනටම පෙනී සිටියොත් පමණයි ඔයාලට උසස් පෙළ විභාගයේදී මේ ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂය ධාරාවේ විෂයට විභාගයට පෙනී සිටියයි කියලා සාමාර්ථයක් ලැබෙන්නේ මේ කියන ප්‍රායෝගික පරීක්ෂණ ඇතුළු පේපර් තුනටම සිට ගැනීම ඉඳ ගැනීම සිදු කරොත් පමණම. නිසා මේ මූලිකවම බලමු මේ ප්‍රශ්න පත්‍ර මෙහෙම තුනකට කැඩලා තියෙන්නේ මොනවාද? ඒකේ අන්තර්ගතය තියෙන්නේ කොහොමද කියලා. මේ කියන ප්‍රශ්න පත්‍ර වල මේ විදිහට කොටස් කිහිපයකට කැඩීමෙන් ඔයාලට වාසි ගොඩක් හම්බ වෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ මේ විදිහට කැඩීමට ප්‍රධානම හේතුව තමයි ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අවකාශ සැලසීම. දැන් ප්‍රශ්න පත්‍ර දෙකක් සැකසුවොත් ඔයාලගේ සම්පූර්ණ ලකුණු මේ පේපර් දෙකෙන් ලබා ගැනීම සිදු කරන්න ඕනේ. ඒකට මෙතනින් ගත්තේ නැත්නම් මෙතනදී අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. මේ දෙකේදීම ගන්න බැරි වුණොත් ඔයාට අවසානයේදීම ලැබෙන සාමාර්ථය අඩු සාමාර්ථයක් වෙනවා. මේක වළක්වා ගන්න භාවිතා කරන හොඳ ක්‍රමවේදයක් විදියට මෙතනදී පාවිච්චි වෙලා තියෙනවා. ප්‍රධාන ප්‍රශ්න පත්‍ර දෙකට අමතරව ප්‍රායෝගික පරීක්ෂණයකුත් පවත්වලා ඒ ප්‍රායෝගික පරීක්ෂණයට ලකුණු ලබා දීමක් සිදු වෙනවා. එතකින් ඔයාලට වැඩි අවකාශ සැලසෙනවා. මේ දෙකෙන් ලකුණු ලබා ගන්න අපහසු වුණා. මේ හරහා හෝ ලකුණු ලබාගෙන ඔයාගේ අවසාන සාමාර්ථය හොඳ සාමාර්ථයකට ළඟා කර ගැනීම සඳහා. ඒ වගේම ඔයාලට පහසුකම් සැලසීලා තියෙනවා ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ අධ්‍යයනය කරන සිසුන්ට ලැබුණු එක පහසුකමක් තමයි මේ කියන ගණක යන්ත්‍ර කැල්කියුලේටර්ස් භාවිතා කිරීමේ අවකාශ ඔයාලට වර්තමානයේ වන විට හම්බ වෙලා තියෙනවා. ඒ නිසා මේ සයන්ටිෆික් කැල්කියුලේටර්ස් නෙවෙයි මේ නෝමල් කැල්කියුලේටර් එක ඔයාට පුළුවන් පාවිච්චි කරලා ඉවරලා විභාගයේදී පාවිච්චි කිරීම සිදු කරන්න. ඒ පහසුකම ඔයාලට ලැබිලා තියෙනවා. එතකොට තවත් මේ කියන කොටස් වල හම්බෙන යම් ගණිතමය කොටස් පහසුවෙන් සුළු කර ගැනීම හරහා ඔයාලට ඒ සඳහා බැවෙන කාලය අවම කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම නිවැරදි පිළිතුරු ලබාගෙන ඒ හරහා වැඩි ලකුණකට යෑමේ හැකියාව ලැබෙනවා. මෙහිදී පළවෙනි පත්‍රය ගත්තයින් පස්සේ මේ පළවෙනි පත්‍රයේ තියෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. ඒකට පැය දෙකක් හම්බ වෙනවා. මේ ප්‍රශ්න පත්‍රයට ඔයාට ලකුණු 700ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ වගේම දෙවන පත්‍රය ගත්තයින් පස්සේ ඒක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේකට පැය 3යි මිනිත්තු 10ක කාල සීමාවක් වැය වෙනවා. ලබා දීලා තියෙනවා පැය 3යි මිනිත්තු 10ක කාලයක්. අමතර මිනිත්තු 10ක කාල සීමාවක් ලැබෙනවා උසස් පෙළ හදාරන සියලුම සිසුන්ට ප්‍රශ්න පත්‍රය කියවා ගැනීම සඳහා. ඒ මිනිත්තු 10ක කාල සීමාවක් ඔයාලට හම්බ වෙනවා. ඒකට ඔයාලට ඒකත් වාසියක් විදිහට සැලසෙනවා මේ කාල සීමාව පේපරේ ලියා ගැනීම සඳහා අමතර විනාඩි 10ක කාලයක් ලැබෙනවා. ඒ කාලයත් එක්කම දෙවන ප්‍රශ්න පත්‍රයට ඔයාට ලකුණු 700 ප්‍රමාණයක් ලැබෙනවා. අවසානයේදී ප්‍රායෝගික පරීක්ෂණ වලට මොන දීලා ඉවරලා මේ ප්‍රායෝගික පරීක්ෂණ නැත්නම් ප්‍රැක්ටිකල්
ටෙස්ට් එකක් තියෙනවා. මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක හරහා ලකුණු 600ක් ගන්න. මේ පළවෙනි පේපර් එකේ ලකුණු 700යි, දෙවෙනි පේපරේ 700යි, ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේ ලකුණු 600යි. සියල්ලකම එකතුව අවසානයේ ලකුණු 2000කින් කොච්චරක්ද කියලා ගන්න. මේ 2000න් ගන්න ලකුණු ප්‍රමාණයක් අපි කවදාවත් උසස් පෙළ විභාගයේදී ලකුණක් විදිහට දෙන්නේ නැහැ. අපි කරන්නේ අවසාන ලකුණු නිර්මාණය කරනකොට මේ 2000 බෙදනවා 20න්. බෙදලා අවසාන ලකුණු ලකුණු 100න් කීයක් ලබාගෙන තියනවද කියලා ලබා දීලා ඒකට අනුව තමයි ඔයාගේ ඉසෙට් ලකුණ ගණනය කිරීමක් සිදු කරන්නේ. මෙහිදී මතක තියාගන්න මෙතන 2000ක් කියවම පස්ස සාමාන්‍ය පොදුවේ අපි ලකුණු 100න් කොච්චරද කියලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 700ක් 2000න් 700ක් හම්බ වෙනවා කියලා කියන්නේ 100න් 35කට ආසන්න ප්‍රමාණයක් තමයි ලකුණු හම්බ වෙන්නේ. 2000න් 700ක් කියන්නේ 100න් වැඩි කරලා බලන්න 2000න් 700 නම් 100න් කීයද කියලා 100න් 35ක් වගේ ලකුණු ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඔයාට අවසානයේදී බෙදිලා එනකොට ලකුණු 35ක ලකුණු ප්‍රමාණයක් වගේ තමයි හම්බ වෙන්නේ. දෙවන ප්‍රශ්න පත්‍රයත් එසේමයි ලකුණු 70ක් දෙන්න 700ක් දෙන්නේ 2000න් 700ක් කියලා කියන්නේ 100න් 35ක් වගේ ලකුණු ප්‍රමාණයක්. එතකොට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයටයි දෙවන ප්‍රශ්න පත්‍රයටයි ලකුණු 35 70ක් වගේ ලකුණු ප්‍රමාණයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතිරි ලකුණු 30ක ප්‍රමාණය ලබා දීම සිදු වෙන්නේ මෙන්න මේ ප්‍රායෝගික පරීක්ෂණ. ප්‍රායෝගික පරීක්ෂණ නැත්නම් ප්‍රැක්ටිකල් ටෙස්ට් එක හරහා තමයි ඉතිරි ලකුණු 30ක ප්‍රමාණය ලබා දෙන්නේ. ඔයාලට විභාගයේදී ලකුණු ලබා ගැනීමට පහසු වුණා පහසුවෙන්ම ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදී ඔයාලට කරන්න ඔයාලා අධ්‍යයන කාල සීමාවේදීම අධ්‍යයනය කරන ලබන ප්‍රධාන ප්‍රැක්ටිකල් උපකරණ සහ ඒ ආශ්‍රයෙන් අහන ප්‍රශ්න තියෙනවා. ඔයාලට කරන ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයකට පෙනී සිටින්න තියෙනවා. ඒ පරීක්ෂණ පහසුවෙන් ඔයාලට සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ පරීක්ෂණ හරහා පහසුවෙන්ම ලකුණු වැඩි ලකුණකට යන්න. මේක ලකුණු 30ක් දක්වා ලබා දීම සිදු කරනවා. ඉතින් සිසුන් වැඩි ප්‍රමාණයක් සමත් කර ගැනීම පහසු වෙන විදිහට ඒ වගේම ළමයි ප්‍රායෝගික අත්දැකීම් ලබන ප්‍රමාණය මේ ප්‍රායෝගික තාක්ෂණ විෂය ධාරාවේ ප්‍රායෝගික අත්දැකීම් ලබන ප්‍රමාණය තවත් ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී මේ කියන ලකුණු 30ක ප්‍රමාණය ඉතරදී හම්බ ලකුණු 30ක ප්‍රමාණය 50කට ආසන්න ප්‍රමාණයකට වැඩි කර ගැනීමට මේ වන විට අධ්‍යාපන විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා සාකච්ඡා කරමින් සිටිනවා. ළමයින්ගේ ප්‍රායෝගික පැත්ත වැඩි දියුණු කරන්න මේ තාක්ෂණ වේදේ විෂය ධාරාවට වැඩි ලකුණක් ලබා දීමට කටයුතු කරනවා. ඒකට තව ඉදිරියට ඔයාලට තවත් පහසුවෙන් මේ විභාගය සමත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ කියන ලකුණු ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා අපි ඉදිරියට ගිහිල්ලා බලමු. ඔයාලට හම්බෙන පළවෙනි පත්‍රය පැය 2ක කාල සීමාවකින් සමන්විත වෙනවා. මේකට වඩා ලකුණු 700ක් හම්බ වෙනවා. මේ කියන පත්‍රයේ මේ ගිය අවුරුද්දේ 2019 පළමුවට නව විෂය නිර්දේශය යටතේ මුලින්ම පැවතුණු විභාගය තමයි 2019 අගෝස්තු මාසයේ පැවති විභාගය. උසස් අපසුපස් විභාගය ජෛවික තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේ ඒ පේපරයේ තිබ්බ මේ ඉදිරි මුහුණත තමයි මේ තියෙන්නේ. ඒ කියන විෂය නිර්දේශයේ යටතේදී පැය 2ක කාල සීමාවක් යටතේ ඔයාලට මේ ජෛව පදේ තාක්ෂණ වේදේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින්න හම්බ වෙනවා. මේකේ තියෙන සියලුම ප්‍රශ්න වලට ඔයා පිළිතුරු සපයන්න ඕනේ. ඔයාට ප්‍රශ්න 50ක ප්‍රමාණයක් හම්බ වෙනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් තමයි හම්බ වෙන්නේ. මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 1 සිට 50 දක්වා ප්‍රශ්න 50ක් සමන්විත වෙනවා. ඒ හැම බහුවර්ණ ප්‍රශ්නයක්ම කියන්නේ MCQ ප්‍රශ්න, ඉදි ගාන ප්‍රශ්න 50කම එක් ප්‍රශ්නයකට පිළිතුරු 5 ගානේ අඩංගු වෙනවා. මේ පහෙන් ඔය නිවැරදිව පිළිතුරු තෝරලා ඒක යටින් ඉලක්ක ඇඳීම තමයි සිදු කරන්න ඕනේ. ඒක අපි ඉරිගැසීමක් සිදු කරන්න දෙන්නේ නැහැ. ඉරිගැසීමක් සිදු කරන්න දෙන්නේ නැහැ. ඔයාලට දෙනවා උත්තර පත්‍ර සටහන් කර ගැනීම සඳහා කඩදාසියක්. ඒ කඩදාසියේ සටහන් කරලා තියෙන අංකය මේ විදිහට කතිරයක් යෙදීම තමයි සිදු කරන්න ඕන. නිවැරදි විදියට විභාග අංකය ලියන්න ඕනේ. උපදේශ නිවැරදිව සියකල ගන්න ඕනේ. මේ ගිය අවුරුද්දේ කියන්නේ 2019 අවුරුද්දේ ගණක යන්ත්‍ර භාවිතා කරන්න ඉඩ දීලා තිබෙන්නේ නැති වුණාට ඔයාලට
වර්තමානයේ වෙනකොට ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ ලැබිලා තියෙනවා. ගණක යන්ත්‍ර පාවිච්චි කරලා ඔයාලට මේ විභාගයට පෙනී සිටීමේ හැකියාව ලැබෙනවා. ඒක ඔයාලට ලැබෙන විශේෂ වාසියක් විදියට සැලකෙනවා. ඉතින් මේ කියන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න ගත්තාන් පස්සේ ප්‍රශ්න 50ක් තියෙනවා. එහෙනම් ප්‍රශ්නේ ගත්තාන් පස්සේ හැම ප්‍රශ්නයකටම මේ විදියට වර්ණ පහක් තියෙනවා. මේ පහෙන් ඔයා නිවැරදි පිළිතුරු තෝරලා ඔයාගේ අර පිළිතුරු සටහන් කරන්න තියෙන කඩදාසියේ නිවැරදිව ලකුණු කර ගැනීම තමයි සිදු කරන්න ඕනේ. එහෙම ලකුණු කරාට පස්සේ ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ ඇගයීම් කරන අවස්ථාවේදී අපි බලනකොට ලකුණු 700ක් අවසානයේදී දෙන්න ඕනේ. මේ ලකුණු 700 දෙනකොට අපි කරන ප්‍රධානම වැඩේ තමයි මෙන්න මේ නිවැරදි පිළිතුරකට අපි මුලින්ම කරන්නේ ප්‍රශ්න 50න් නිවැරදි පිළිතුරකට එක ලකුණ ගානේ මුළු ලකුණු 50න් කොච්චරක් තියවද නැත්නම් ප්‍රශ්න කීයක් නිවැරදිව හරියට මේ විදිහට පිළිතුරු සලකුණු කරලා තියනවද කියලා බලන්න. 50න් වාගේ නිවැරදි ප්‍රමාණය අපිට බලා ගන්න පුළුවන්. අවසානයේදී ලකුණු 700 නිර්මාණය කරනකොට අපි කරන වැඩේ තමයි මේ 50න් ලැබෙන ලකුණු ප්‍රමාණය ලකුණු 14න් වැඩි කරනවා. එනේ මේ එක ප්‍රශ්නයකට ඔයාලට ලකුණු 14ක් හම්බ වෙනවා. ඒ නිසා වැදගත් බහුවර්ණ ප්‍රශ්නයකට ලකුණු 14ක් හම්බ වෙනවා. ඉතින් බහුවර්ණ ප්‍රශ්නයකට අනිත් කිසිදු පේපරයේ කිසිම ප්‍රශ්නයකට මෙච්චර ලකුණු ප්‍රමාණයක් හම්බ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට ලකුණු 14ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් මේ කෙටි ප්‍රශ්න කියනවා අපි හොඳින් අධ්‍යයනය කරලා නිවැරදි පිළිතුරට ගැහුවොත් අපිට ලේසියෙන්ම ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ලකුණු 700ක ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඔන්න පළවෙනි පත්‍රයේදී පැය දෙකක කාල සීමාවකදී ඔන්න අපි ලකුණු 700ක් ලබා ගන්නවා. අපි යනවා දෙවන පත්‍රය. දෙවන පත්‍රයටත් අපිට ලකුණු 700ක් හම්බ වෙනවා. මේක සඳහා පැය 3ක් කාලයක් තමයි ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව මිනිත්තු 10ක අමතර කියවීම කාලයක් ලැබෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ පැය 3ක් තියෙනවා. කියන්නේ ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. A කොටස B කොටස ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. A කොටසේ ප්‍රධානව ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ ප්‍රශ්න 4ට අනිවාර්යයෙන් පිළිතුරු ලියන්න ඕනේ. B කොටස ගත්තායින් පස්සේ B කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් අපි ප්‍රශ්න 4ක් තෝරගෙන ලියන්න ඕනේ. ඒ කොටසේ තියෙන ප්‍රශ්නයකට ලකුණු 75 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 300ක් වාට හම්බ වෙනවා. B කොටසේ තියෙන ප්‍රශ්න 6න් තෝරාගත්ත ප්‍රශ්න 4ට එක ප්‍රශ්නයකට ලකුණු 100 ගානේ ලකුණු 400ක් හම්බ වෙනවා. මේ 400යි මේ 700යි කියන දෙක එකතු වුණාම අවසාන ලකුණු 700ක් හැදෙනවා. ඉතින් මේ පළවෙනි කොටසේ A කොටස B කොටස කියලා තියෙන්නේ මොනවාද කියලා අපි පොඩ්ඩක් බලමු. කොහොමද මේ ලකුණු 75ක් ඇයි මේ කොටසට 75ක් දීලා B කොටසට 100ක් දීලා එහෙම හැදෙන විදියට කොහොමද මේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ A කොටස ගත්තයින් පස්සේ මේකේ කාලය පැය 3ක් කරලා තියෙනවා. නාට්‍ය කියනවා කාලය පැය 3යි. ඊට අමතරව කියවීම කාලය විදියට මිනිත්තු 10ක් දෙනවා. A කොටස B කොටස කියලා දෙකක් තියෙනවා. A කොටස සමන්විත වෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න. ව්‍යුහගත රචනා ප්‍රශ්න වලින් තමයි A කොටස නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම B කොටස තියෙන රචනා වර්ගයේ ප්‍රශ්න. A කොටසේ තියෙනවා ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක්. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න ඕනේ. එක් ප්‍රශ්නයකට ලකුණු 75 ගානේ ලකුණු 300යි. B කොටසේ රචනා ප්‍රශ්න 6යි. ප්‍රශ්න 4කට පිළිතුරු සැපිය යුතුයි. එක් ප්‍රශ්නයකට ලකුණු 100 බැගින් ලකුණු 400යි. මේ කියන 300යි මේ 400යි මුල් ලකුණු 700යි. එහෙනම් තමයි සැකස්ම නිර්මාණය වෙන්නේ. මේකෙදිත් දෙවන පත්‍රයේ තියෙන ඒ කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න, ඒ කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න කියලා කියන්නේ යම් ප්‍රශ්න එක ප්‍රශ්නයකින් අහලා තියෙනවා කොටස් වලින් අනු කොටස් වලින් ප්‍රශ්න අහලා තියෙනවා. ඒ ප්‍රශ්නේ යටින් පොඩි ඉඩක් වෙන් කරලා තියෙනවා. කඩඉරි වලින් කොටසක් ලබා දීලා තියෙනවා. ඒ කඩඉරි මත ඔයාට තියෙන ඒ ප්‍රශ්නයට අවශ්‍ය
උත්තරේ ලියන්න තමයි තියෙන්නේ. එතකොට ඔයා දන්නවා කියලා ඉවරලා ඒ කොටස සම්බන්ධයෙන් යම් කරුණක් ගත්තොත් ඒ කරුණ ගැන ලොකු විස්තරයක් දන්නවා කියලා ඉවරලා අර පොඩි ඉඩ ප්‍රමාණය ලොකු විස්තරේ ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා ඒ පොඩි ඉඩ දීලා තියෙන්නේ ඒ ප්‍රමාණයට ගැලපෙන සරල කෙටි උත්තරයක්. කෙටි උත්තර තමයි මේකේ සැපයීම සිදු කරන්න ඕනේ. එතකොට මේ කෙටි උත්තර සපයපුවාන් පස්සේ ඒ කෙටි උත්තර ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන් වන විදිහට මේ විදිහට සකසලා තියෙනවා. කියන්නේ අපි ප්‍රශ්න 4කට පිළිතුරු ලියන්න ඕනේ මෙන්න මේ ඒ කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4මයි පේපරේ තියෙන්නේ. සියල්ලටම පිළිතුරු ලියන්න ඕනේ. ඒ සියල්ලේම ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ 4 ගත්තාම ඒක එක ප්‍රශ්නයක් ගත්තාම එක ප්‍රශ්නයේ අභ්‍යන්තරයේ නැවත A B C D E F G H වනි කොටස් 8කට වගේ කඩලා තියෙනවා. කොටස් 8කට වගේ කඩලා තියෙනවා. උපරිම 8ක් තමයි තියෙන්නේ. අවස්ථාව අනුව මේ A B C කියන කොටස් වල තියෙන අනු කොටස් තවත් අනු කොටස් තියෙනවා. ඒ කොටස් වල අහලා තියෙන ප්‍රශ්නේ දික්ුණොත් එහෙම සාමාන්‍යයෙන් දිග වැඩි ප්‍රශ්නයක් තිබ්බොත් නැත්නම් ටිකක් වැඩිපුර කරුණු තියන්න තිබ්බ ප්‍රශ්න තිබ්බොත් මේ 8 අඩු වෙනවා. A B C D E F වගේ මට්ටමට G මට්ටමට අඩු වීම සිදු වෙනවා පමණයි. මීට වඩා වැඩි වෙන්නේ නැහැ. උපරිම කරුණු කොටස් 8කට වෙන් කරලා තියෙනවා. මේ කොටස් 8 අනු කොටස් 3ක් විතර තියෙනවා. ඒ ආශ්‍රයෙන් මහ පොඩි ප්‍රශ්නයකට ඒක ඉස්සරහින් පොඩි ස්තනක් තියෙනවා. ඒකට උත්තර ලබා දීම තමයි සිදු කරන්නේ. ඒකට ඔයාලට ඒවට ලියන්න ඕනේ කෙටි උත්තර. පොඩි උත්තර සමහර ස්ථානය අනුව ඔයාලට දිග ඉරක් තියෙනවනේ. ඒ දිග ඉරේ ප්‍රමාණයට උත්තරයක් තමයි ලියන්න ඕනේ. ලොකු රචනාවක් වගේ ලොකු විස්තරයක් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට ගැළපෙන ලකුණක් තමයි ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ කොටස් 8ක් තියෙනවා කියන්නේ කොටසකට ලකුණු 10ක් විතර වගේ තමයි මේ කැලි තුනටම හම්බ වෙන්නේ. ඒ 10 අටින් කරගත්තා ලකුණු 75කට ආසන්න ප්‍රමාණයක් එක ප්‍රශ්නයකට ලබා ගන්න පුළුවන්. කියන්නේ එක කරුණක් ලියනකොට ලකුණු 2ක් 3ක් වගේ ප්‍රමාණයක් තමයි උඩරිම හම්බ වෙන්නේ. නිසා ඒ පොඩි සරල කෙටි උත්තරයක් තමයි ඔයා ලියා ගැනීම සිදු කරන්න ඕනේ. ලොකු විස්තරයක් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. කෙටියෙන් කෙටි උත්තරයක් ලියන්න තමයි ඕනිකම තියෙන්නේ. ඒක මේ විදිහට කෑලි 8කට කඩන්න ප්‍රධානම හේතුව තමයි විෂය නිර්දේශයේ තියෙන ගොඩක් පාඩම් මේ විදිහට කෑලි 8කට කඩුවාන් පස්සේ පාඩම් 8ක කොටස් මෙතෙන්ද දාන්න පුළුවන්. මේක පළවෙනි පාඩම ඉඳන් මෙතන දෙවෙනි පාඩේ තුනයි. එතකොට මේ කියන විදිහට සැකස්මක් හදුවායින් පස්සේ කලින් විෂය නිර්දේශ වල නැත්නම් විභාගයේ පේපර් වල දකින්න හම්බුනේ මේ වගේ කෑලි 4ක් විතර වගේ ප්‍රමාණයක් තමයි. ඒතර ප්‍රධාන පාඩම් 4කින් මෙහෙම කෑලි 4ක් දාලා තිබ්බා. එතකොට ඒකෙන් තමයි ඒ කෑලි 4ට තමයි ලකුණු 75ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් 100ක් දෙනවා නම් 100 ප්‍රමාණය ඒ කාලෙදි ලබා දීම සිදු කරලා තිබ්බේ. ඉතින් එතකොට මේ එක කොටසකට ලැබෙන ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා. එන්නේ දැන් මේ 4ට ලකුණු 100ක් දුන්නොත් එහෙම මේ කියන කොටසට ලැබෙන ලකුණු ප්‍රමාණය 25ක් වෙනවා. 25 අතරක් තමයි 100. දැන් මේ කොටස් ගන්න වැඩි කරපුවාන් පස්සේ කොටසකට ලැබෙන ලකුණු ප්‍රමාණය අඩුයි. අපිට කෙටි උත්තරයකින් තමයි දරස් කාලය ලියා ගන්න පුළුවන්. මේ පාඩ ABCD කියලා කොටස් 4 අඩු වුණාන් පස්සේ මේ අනු කොටස් ගන්න වැඩි වුණා ඒ පේපර් වල. එතකොට බැරි වෙලා හරි ළමයට මේ පාඩමේ එක කොටසක් නොදන්නවනම් එක පාඩමක් වැඩිය Taman නොදන්නවා නම් එතකොට මේ කොටසට ලියන්න බැරි වෙනවා. ලියන්න බැරි වුණොත් මේ කොටස් අඩු වුණාන් පස්සේ වෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඔයාලට ලොකු ලකුණු ප්‍රමාණයක් එකවරම නැති වෙලා යනවා. අන්න එය මගහරවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව වෙලා නිර්මාණය කරලා තියෙන මේ කියන පේපරේ අපි කරලා තියෙන වැඩේ තමයි කොටස් ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ. කොටස් ප්‍රමාණය වැඩි කරපුවාන් පස්සේ ඒකෙන් අහලා තියෙන ප්‍රශ්න ප්‍රමාණය අඩු කරලා කොටස් ප්‍රමාණය වැඩි කරනවා. එකම ප්‍රමාණය තමයි කුපිලාව බලලා හදලා තියෙන්නේ. අනිවාර්යෙන් සාමාන්‍යයෙන් වෙන් කරලා තියෙන වෙලාවට වඩා අඩු කාලයකදී මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙන විදිහට තමයි හැමතිස්සෙම පේපරේ හදන්නේ. ඒක නිසා බය වෙන්න එපා. අනේ අම්මෝ මෙච්චර කොටස් ගොඩක් තියෙනවනේ කොහොමද ලියන්නේ? ලියලා ඉවර කරගන්න වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ කොටස් වලට සාමාන්‍ය ළමයට ලියන්න පුළුවන් විදිහට කෙටි උත්තර බලාපොරොත්තු සරලව වේගයෙන් ලියාගෙන ගියොත් එන්නේ විනාඩි 5කින් 10කින් වගේ ඔක්කොම ප්‍රශ්න වලට මේ කොටසේ තියෙන ප්‍රශ්න වලට 10න් 15කින් වගේ කාලයකදී සාමාන්‍යයෙන් පැය කාලක් වගේ තමයි යන්නේ ප්‍රශ්න 4ට ලියලා පැයකින් වගේ ඉවර කරගන්න පුළුවන් මට්ටමකින් තමයි මේ පේපරේ හදන්නේ. සාමාන්‍යයෙන් දන්න ළමයෙක්ට
දැන් කොටස් දන්නවා. නොදන්නව නැති මේ කොටස දිහා බලාගෙන ප්‍රශ්න දිහා බලාගෙන ඉඳ වෙනවා. ගොඩක් වෙලා නිකන් වෙලාව ගත කරනවා. ප්‍රශ්න කියවලා දැන් උත්තරේ දන්නේ නැත්නම් මතක් කරන්න ගොඩක් වෙලා යනවනම් එහෙම වෙලාව නොයනවනම් සාමාන්‍යයෙන් දන්න ළමයට උත්තර ලියාගෙන යනකොට සාමාන්‍ය මට්ටමේ හිතලා උත්තර ලියන්න පුළුවන් වෙන්න තමයි පේපරේ හදන්නේ. ඉතින් එහෙම හදන පේපරේ මෙහෙම කොටස් ගන්න වැඩි කරපුවාන් පස්සේ ඒකට විවිධ පාඩම් තමයි මේ කොටස් 8 තියෙන්නේ. ඒතර පාඩම් 8ක වගේ ප්‍රමාණයක් මෙතන දාන්න. සමහරවිට මේක ඇතුලේ මේ කම්පාර්ට්මන්ට් ප්‍රශ්න දෙකක් තියෙන්න පුළුවන්. ඒ විදිහට පාඩම් 8ක වගේ ප්‍රමාණයක් මෙතනදී ආවරණය වෙනවා. එතකොට ඔයාලට යම් කොටසක් මග ඇරුණයි කියලා ඉවරලා ඒකෙන් ලැබෙන අඩු වෙන ලකුණු ප්‍රමාණය අඩුයි. දැන් පරිම ලකුණු 10ක් හෝ ඊට 8ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි නැතිවීම සිදු වෙන්නේ. පරිම ලකුණු 8ක් වගේ ප්‍රමාණයක් තමයි නැති වෙන්නේ. එතකොට වැඩි ලකුණු ප්‍රමාණයකට මේ 75න් ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් මේක ප්‍රශ්නකින් ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන් ප්‍රශ්න මේක ප්‍රශ්නයක් මෙවැනි ප්‍රශ්න 4කින් තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙන්නේ. එහෙම නිර්මාණය වෙච්ච ප්‍රශ්න 4න් එක ප්‍රශ්නයකට ලකුණු 75 ගානේ 75 ඒවා 4ක් 300ක් හම්බ වෙනවා. ඔන්න දෙවන ප්‍රශ්න පත්‍රයේ පැය 3යි මිනිත්තු 10ක කාල සීමාවේ A කොටසට වෙලාව මෙච්චරයි B කොටසට වෙලාව මෙච්චරයි කියලා වෙනම නෑ. ඔයාට A කොටස සහ B කොටස කියන දෙකම එකවර තමයි ඔයාගේ අතට හම්බ වෙන්නේ. ඒත් ඔයා දැනගන්න ඕන එක බැලන්ස් කරලා ඉවර වෙලා A කොටසට මම කොච්චර වෙලාවක් ගන්නවද B කොටසට මම කොච්චර වෙලාවක් ගන්නවද කියලා. A කොටසට ලකුණු 300යි B කොට ලකුණු 400යි. තව 100ක් වැඩිපුර හම්බ වෙනවා. ඒක නිසා B කොටසට තමයි අපි වැඩි අවධානය යොමු කරලා කරන්න ඕනේ. සාමාන්‍ය ක්‍රමවේදය තමයි මේ A කොටස කියන කොටස අපි සාමාන්‍ය උත්තර ලියන්න ප්‍රශ්නය අහලා ඉවරලා අපේ ලියන උත්තරේ සීමා කරලා ඉවරලා අපි ඩීරි කැලලක් ගහලාම දිලා තියෙනවා මේ ඉරේ ප්‍රමාණයට ගැලපෙන උත්තරයක් තමයි ලියන්න ඕනේ. ඒකට සැලකෙන ලකුණු ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. ඒක නිසා කොටස් වලට කඩලා තියෙන්නේ අපිට මේක වේගයෙන් ලියලා ඉවර කරන්න පුළුවන් වෙන්න තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ මේ කියන පේපරේම රැඳලා ඉන්න නෙමෙයි. අපිට වැඩි ලකුණක් ගන්න ඕන නම් අපි යන්න ඕනේ B කොටස අපිට හිතලා ලියන්න තියෙනවා. මේවා විශේෂණය කරලා ඉවරලා විශේෂිත ප්‍රශ්න විදියට තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒකට එයා අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕනේ. ඒතර ඔයා දන්න සියලුම කරුණු මෙතන ලියන්න යන්නේ නේ. අහලා තියෙන එකට පොඩි උත්තරයක් ලියන්න විතරයි තියෙන්නේ. මේක පුළුවන් තරම් ඉක්මනින් ලියලා ඉවර වෙලා සාමාන්‍යයෙන් පැය 3ක් කියන එකෙන් පැයකට ආසන්න කාලයකදී මේ කියන ප්‍රශ්න පත්‍රය ඉවර කරගත්තොත් එන එක ප්‍රශ්නයකට පැය කාල බැගින් වැටෙනවා. පැය කාල ගානේ 4ක් පැයක් වෙනවා. ප්‍රශ්න 4ට එකකට පැය කාල ගානේ ප්‍රශ්න 4 ලියනකොට ඔයාලට පැයක් යනවා. පැයකදී මේ කියන පේපරේ ඉවර කරලා ඉවරලා ඉතින් පැය දෙක ඔයාලට පුළුවන් දෙවන කොටසට නැත්නම් B කොටසට උත්තර ලියන්න දෙවන පත්‍රේ B කොටසට යොදා ගැනීම සිදු කරන්න. මේ දෙවන පත්‍රේ B කොටස ගත්තායින් පස්සේ මේකේ සාමාන්‍ය ප්‍රශ්න 6ක් තියෙනවා. මට හඳුනන්න නම් අපි මුලින් පෙන්නුවා මේකේ ප්‍රධාන ප්‍රශ්න 6ක් තියෙනවා. හරිද? මෙතන තියෙනවා රචනා ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් අපි 4කට තමයි පිළිතුරු සපයන්නේ. එකකට ලකුණු 100යි 4ට ලකුණු 400යි. මොක තමයි හැදෙන්නේ. අයිතින් අපි කරන වැඩේ තමයි යනවා මෙතන යනකොට දෙක පත්‍රයේ B කොටසට සෑම ප්‍රශ්නයකටම රැම් ප්‍රශ්නයම කොටස් තුනක් තියෙනවා. මේ B කොටස ගත්තාන් පස්සේ B කොටසේ ප්‍රශ්න අපි 4කට ලියන්න. 6න් 4කට ලියන්න ඕනේ. මේ 4න් එක ප්‍රශ්නයක් ගත්තාන් පස්සේ මේ තියෙන එක ප්‍රශ්නයක නැවත අණු කොටස් A B C කියලා කොටස් 3ක් තියෙනවා. කොටස් 3ක් තියෙනවා. මේ සම්පූර්ණ ප්‍රශ්නයටම දුන්නේ ලකුණු 100යි. අපි මේ 100 නිර්මාණය කරගන්නේ ප්‍රශ්නයකට ලකුණු 100යි 104ක් 400යි. 400න් ලකුණු හම්බ වෙනවා කියේ දෙවෙනි පත්‍රයෙන්. ඒතර මේ 100ක් නිර්මාණය කරගන්නේ මේ ABC කියන කොටස් 3කින්. ඒතර මේ ABC කියන කොටස් 3ටම සමාන ලකුණු ලැබෙන විදියට නිර්මාණය කර ගැනීමේදී කරන වැඩේ තමයි A ප්‍රශ්නයට වෙනම ලකුණු 100ක් දෙනවා. B කොටසට ලකුණු 100ක් දෙනවා. C කොටසට ලකුණු 100ක් දෙනවා. මේ 100 තුන එකතු කරපුවාම 300යි 300 අරන් C තුනෙන් බෙදපුවාම 100යි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ එක ප්‍රශ්නයකට ලකුණු 100යි.
ඒ වගේ 4යි 400. කියන්නේ ඔයා රචනා ප්‍රශ්නයකට ගියාන් පස්සේ රචනා ප්‍රශ්නය අභ්‍යන්තරයේ තව රචනා ප්‍රශ්න 3ක් තියෙනවා. මේ කොටස අභ්‍යන්තරයේ රචනා ප්‍රශ්න 3ක් තියෙනවා. එතකොට මේ කියන රචනා ප්‍රශ්න 3 වෙනම ලියන්න ඕනේ. ඒක නිසා තමයි වැඩි කාලයක් යනවා කියලා කිව්වේ. අර ප්‍රශ්න ඒ කොටස පැයකදී ඉවර කරගන්න කිව්වේ. B කොටසට ලොකු කාලයක් යනවා. මෙතනදී ප්‍රශ්න 3යි ඒ වගේ 3ක් ලිව්වන් පස්සේ තමයි අපේ සම්පූර්ණ ලොකු එක රචනා ප්‍රශ්නයක් ඉවර වෙන්නේ. ඒ වගේම 4ක් ලියන්න. ඒ වගේම 6ක් පේපරේ තියෙනවා. 6න් 2ක් ඔයාට අයින් කරලා ඔයා හොඳින්ම දන්න 4කට ලියන්න. ඒ 4ෙත් ABC කියලා කොටස් 3යි. ඒකට අනු රචනා කොටස් මෙතන 3යි. එක ප්‍රශ්නයකට 3යි නම් 4කට ප්‍රශ්න මේ වගේ අනු කොටස් 12ක් තියෙනවා. ඒ කියන්නේ සරලවම රචනා ප්‍රශ්න 12කට උත්තර ලිව්වොත් තමයි ඔයාලට මේ ලකුණු හම්බෙන්නේ. රචනා ප්‍රශ්න 3ක එකතුවෙන් තමයි තනි රචනා ප්‍රශ්නයන් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපිට ලොකු වැඩි කාලයක් යොදවන්න වෙනවා මේ වගේ ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න. ඉතින් සාමාන්‍ය ක්‍රියාපිළිවෙල තමයි ළමයින් දැනුවත් කරන ක්‍රියාපිළිවෙල තමයි එක ප්‍රශ්නයකට මිනිත්තු 30ක් පාවිච්චි කරන්න. මිනිත්තු 30 ගත්තායින් පස්සේ මිනිත්තු 30යි මේ ප්‍රශ්නයකට සම්පූර්ණ මිනිත්තු 30යි 30 ඒවා 4ක් ගත්තායින් පස්සේ පැය 2යි. මිනිත්තු 30යි පැයයි පැයක් යනවා ප්‍රශ්න දෙකක් ලියන්න. තව ප්‍රශ්න දෙකක් ලියන්න පැය දෙකක් යනවා. එතකොට පැය දෙකකදී ඔයාලට මේක ලියා ගන්න පුළුවන්. අර අමතර විනාඩි 10ක් කාලේ අපිට මුළු ප්‍රශ්න පත්‍රයේම කියවා ගැනීම සඳහා දැන් අපි B කොටසට ආවට පස්සේ B කොටසේදී රචනා ප්‍රශ්න ටිකෙන් අපි ප්‍රශ්න තෝරගන්න ඕනේ. ඒ තෝරා ගැනීම සඳහා ප්‍රශ්න ටිකක් හොඳින් කියවන්න ඕනේ. ඒකට අපි පුළුවන් හොඳින්ම ලියා ගන්න පුළුවන් ප්‍රශ්න ටික අපිට හරියට තෝරගන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල් වලට අපි මේ ප්‍රශ්න කියවා ගැනීම සඳහා සහ ප්‍රශ්න තෝරා ගන්න අපි අර විනාඩි 10 ඉවත් කරනවා. එතකොට අපිට පැය දෙකක කාල සීමාවක් යොදවලා මේ ප්‍රශ්න 4 ලියන්න පුළුවන්. එතකොට එක ප්‍රශ්නයකට මිනිත්තු 30ක බැගින්. ඉතින් මේ කියන ප්‍රශ්නයක්ම ලියන්න මිනිත්තු 30යි යන්නේ. මේ ප්‍රශ්නයක්ම ලියන්න මිනිත්තු 30යි. එතකොට මෙතන කොටස් 3ක් තියෙනවා. රචනා කොටස්ම 3ක් තියෙනවා. එතකොට එක රචනා කොටසක් ලියන්න අපිට හම්බ වෙන්නේ මිනිත්තු 10ක් වගේ. 10 වුව 3ක් එකතුනාන් පස්සේ තමයි මේ 30ක් හම්බ වෙන්නේ. ඒකෙනුත් ඔයාලට ලබලා දීලා තියෙන්නේ ලොකු chance එකක් තමයි. ඔයාලට මේ ඔක්කොම එකට දාලා තනි ප්‍රශ්නයක් හදලා තිබ්බොත් එහෙම ඔයාට ප්‍රශ්න 6යි තියෙන්නේ 6න් 4ක්ම දන්නේ නැත්නම් ලියා ගන්න වෙන්නේ නැහැ. 4ක් හරියට දන්නේ නැත්නම් ලියා ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා කරලා තියෙන්නේ මේක ආයෙත් 60 කොටස් වලට කඩනවා. කඩපුවාම ලැබෙන chance එක තමයි මේ කොටස් එක එක පාඩම් වලින් දාන්න පුළුවන්. ඒ කොටස් එක එක පාඩම් වලින් දාපුවායින් පස්සේ ඔයාට මේ එක කොටසක් මග ඇරුණොත් එහෙම නැත්නම් ඔයාලා දන්නේ නැත්නම් එක කොටසක් ඒ කොටස අතහැරපුවාන් පස්සේ ඔයාට මේ කැලි දෙකට උපරිම ලකුණක් ලියා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් මේ කොටසේ ලැබෙන ලකුණු ප්‍රමාණය තමයි නැති වෙලා යන්නේ. බැරි වෙලා හරි ඔයාට මේකට තනි එක ප්‍රශ්නයක් විතරක් තිබ්බනම් ඔයා මේ ප්‍රශ්නේ දන්නේ නැත්නම් ඔයාට සම්පූර්ණ ලකුණම මේ ලකුණු 300ක් දුන්නොත් 300ම නැතිලා යනවා. ප්‍රමාණයක් එකවර නැති වෙන එක වළක්වන්න ඔයාලට දීලා තියෙන දෙයට මේ ප්‍රශ්නෙත් කඩනවා. කඩපුවාන් පස්සේ ඒකෙත් කෑලි 3යි. එතකොට ඔයාලට එක්ක මේක එකක් බැරි නම් තව එකක් හරි ලියන්න. ඒ වගේ ප්‍රශ්න 12කට ලියපුවාන් පස්සේ අර ප්‍රශ්න 6කට 4කට දෙන ලකුණු ප්‍රමාණය කැඩෙනවා. තව 3 කෑලි වලට කැඩුණාන් පස්සේ ඇතුළතදී ඔයාලට ලකුණු පහසුවෙන්ම තැන් තැන් වලින් එකතු කරගන්න පුළුවන්. එහෙම පහසු වෙන්න තමයි මේ විදිහට කඩලා තියෙන්නේ. එන්නේ විනාඩි 10කින් කොහොමද රචනා ප්‍රශ්නයක් ලියන්නේ කියලා බය වෙන්න ඕනේ. ඒක නිර්මාණය කරලා තියෙන්නේ විනාඩි 10කට ගැලපෙන විදිහට පුළුවන් විදිහට ලියන්න තමයි. අපි අවසානයේදී කතා කරමු මේ ප්‍රශ්නයක් කොහොමද මේකට පිළිතුරු ලියන්නේ කියලා. මේක විතර ඒවා හිතලා ලියන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්නයකට සම්පූර්ණ නිර්මාණාත්මක පිළිතුරක් නිර්මාණය කරන්න ඕනේ මෙතන තමයි. අනිත් පේපරේ හැමතිස්සෙම තියෙන ප්‍රශ්නවල එහෙම අවශ්‍යතාවයක් නැහැ. පළවෙනි කොටසේදී අපි තිබ්බේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. බහුවර්ණ ප්‍රශ්නය අපි ඉරිගහපු එක තමයි කරේ. නේද? දෙවනියට කරපු ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ දෙවනි පේපරේ පළවෙනි කොටසේ තිබ්බේ ව්‍යුහගත රචනා. ඒ කොටසේ තියෙන්නේ ව්‍යුහගත රචනා. ව්‍යුහගත රචනා ප්‍රශ්නෙත් ඒගොල්ලෝ ප්‍රශ්නයක් අහලා යටින් ඉඩක් දීලා තිබ්බා අපිට ඒ ඉඩේ උත්තරය ලියන්න තමයි.
ඒතකොට යාලා අහන ප්‍රශ්නෙට අපි උත්තර ලියපු විතරයි තිබ්බේ. අහන කොටසට ගැළපෙන උත්තරයක් ලියන එක තමයි තිබ්බේ. දන්නවනම් දන්නව නැත්නම් නැහැ. මෙතන තියෙන්නේ කෙලිම ප්‍රශ්නයක් අහලා තියෙනවා. දැන් දෙවෙනි කොටස B කොටස ආවම කෙලින්ම රචනා ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොනවා හරි කරුණක් සම්බන්ධයෙන් ඔයා මේ විෂය නිර්දේශය ඉගෙන ගන්න යම් කරුණක් දීලා ඒ කරුණ පැහැදිලි කරන්න. නැත්නම් මොනවා හරි කරුණකට බලපාන සාධක විස්තර කරන්න. ඉතින් ඔයා ඒ කියන එකට බලපාන සාධක ගොඩක් තියෙන්න පුළුවන්. ඔයාලා විෂය නිර්දේශය වාට කරුණු 10ක් විතර උගන්වනවා. ඒ කියන කරුණු වලින් ඔයාට තෝරගා ඔයාට මතක තියෙන කරුණු කීපයක්. එතකොට ඒකට අර නිර්මාණාත්මක විදිහට ඔයාට ගැලපෙන විදිහට කරුණු කොට දාපුවා පස්සේ ඒවට ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අන්න එහෙම ලබා ගන්න පුළුවන් පේපර් එකක් තමයි මේ තියෙන්නේ. ඒක ඔයාලට ඕන විදිහට අර මේ කියලා නෑ මෙච්චරක් ලියන්න මෙහෙමයි කියලා ඉවර වෙලා මේ යා ලකුණු දෙන ක්‍රමවේදයක් තියෙනවා. අපි ලකුණු වෙන ක්‍රමවේදයට ගැලපෙන විදිහට තමයි ලියන්න. අපි අවසානයේදී කතා කරමු මේ ලකුණු 100ක් ලබා ගන්න මේ ප්‍රශ්නයකට පිළිතුරක් ලියන්නේ කොහොමද කියලා. අපි අවසානයේදීම කතා කරමු. මෙහෙම මතක තියාගන්න රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටසට ලකුණු 400යි. විභාග රචනා ප්‍රශ්නයට ලකුණු 300යි. ඒ 400යි 300යි එකතු වෙලා තමයි ලකුණු 700 කියන එක නිර්මාණය වීම සිදු වෙන්නේ. හරි. දැන් මේ 400 ගන්නකොට අපිට එක ප්‍රශ්නයකට මෙන්න මේ වගේ තනි ප්‍රශ්නයකට ඒකට ලකුණු 100යි දෙන්නේ. ඒ 100 නිර්මාණය වෙනකොට ඒක අභ්‍යන්තරයේ තියෙන අණු කොටස් වලට ලකුණු 100 බැගින් දීලා ඒ 100න් එකතුම ලකුණු 300 අරගෙන 3ෙන් බෙදලා තමයි ඒ 100 හදාගන්නේ. ඒ වගේ ව හතරකින් තමයි අර 400 නිර්මාණය වුනේ. මේ 400යි විභාග රචනා කොටසට 300යි ඒ දෙක එකතු වුණාන් පස්සේ අවසානයේ ලකුණු 700කුයි අපිට හම්බ වෙන්නේ. හරිද? මෙතන 300යි 400යි 400න් පස්සේ අපිට හම්බ වෙනා ලකුණු 700ක ප්‍රමාණයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන තැන තමයි මේ ප්‍රායෝගික පරීක්ෂණ. ඔයාලා ප්‍රධාන පේපර් දෙකට මුහුණ දුන්නට පස්සේ ඔයා අනිවාර්යෙන් කරන්න ඕන වැඩක් තමයි ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න ඕනේ. කලා විෂය ධාරාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තියෙන විෂය කීපයක් තියෙනවා. ඒ විෂයන් වලට අමතරව ප්‍රායෝගික පරීක්ෂණ තියෙන ප්‍රධානම විෂය තමයි මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව. මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ තියෙන මේ කියන පරීක්ෂණ හරහා ඔයාලට ලෙහෙසියෙන්ම වැඩි ලකුණක් ගන්න පුළුවන්. මේ කියන ජෛව පද්ධති තාක්ෂණ වේදයේ මේ ප්‍රායෝගික පරීක්ෂණ කොටසක් අඩංගු වෙනවා. ඒ කොටසට ඔයාලට ලකුණු 600ක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි අර මුලින්ම කතා කරා මේ ලකුණු 600ක් කියන්නේ 2000න් 600ක් 2000න් 600ක් කියන්නේ සාමාන්‍ය ලකුණු 30ක්. 100න් ගත්තොත් ලකුණු 30ක්. කියන්නේ ප්‍රැක්ටිකල් පේපරයට ඔයාට සාමාන්‍ය පේපරෙන් ලකුණු 30ක් හම්බ. මේක ලේසියෙන්ම ගන්න ඕනේ. ගන්න පුළුවන් ලකුණු 30 කියන එක අන් පේපරයට ප්‍රශ්නෙට උත්තර ලියනකොට සාමාන්‍ය විෂය නිර්දේශය අර දැක්ක බහුවර්ණ ප්‍රශ්නේ ප්‍රශ්න 50ක් තියෙනවා. ඉතින් ප්‍රශ්න 50ට හරියට උත්තර ලියන්න මුළු පාඩම් 19ක් තියෙනවා. ඒ 19ම හොඳට දැනගන්න ඕනේ. 19ෙම තැන් තැන් වලින් ප්‍රශ්න අහන්න. ඒ වගේම විභාග රචනා ප්‍රශ්න පත්‍රයේ ගොඩක් වෙලාවට අර කොටස් බෙදලා තියෙනවා. කොටස් වලට A B C D කිය එක ප්‍රශ්නයක් ගත්තොත් H වලට කොටස් 8කට විතර බෙදලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න අහනකොට හැම පාඩමක්ම ආවරණය වෙන විදිහට ප්‍රශ්න දාන්න පුළුවන්. එතකොට ඒ වගේ මුළු සිලබස් එක හොඳටම දැනගන්න ඕනේ. ඒ කොටස් වලට හොඳට ලකුණු ලියා ගැනීම සඳහා හොඳට තියරි දැනුම තියෙන්න ඕනේ. මේ ප්‍රායෝගික පරීක්ෂණයේදී මම මෙතනදී බලන්නේ ඔයාලගේ තියරි දැනුම කොහොමද තියෙන්නේ කියලා. ඔයාලා ප්‍රායෝගිකව යම් ජෛව පද්ධති තාක්ෂණය ආශ්‍රිත ප්‍රායෝගික අත්දැකීමක් නැත්නම් ප්‍රැක්ටිකල් අත්දැකීමක් ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාව තමයි මෙතනදී බලන්නේ. ඔයාලා ඉගෙන ගත්තම දේ. මේකට ලකුණු 600ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒක තියාගන්න 100න් 30ක් ප්‍රමාණයක් හම්බ වෙනවා කියලා මම දැන් කිව්වා. 100න් 30ක් හම්බ වෙනවා කියන්නේ මේ 30 ලේසියෙන්ම තමන් අර ඉතින් කරන ප්‍රැක්ටිකල්ම තමයි තියෙන්නේ. ඉතින් අර හුරුවත් එක්ක කරන ප්‍රැක්ටිකල් ටක් ගාලා අර සාමාන්‍ය පොතේ තියෙන ඒවා මතක හිටනවට වඩා ලේසියෙන් එක පාරක් ප්‍රැක්ටිකල් එක කරපු ගමන් ඔයාලට එක පාඩම් ඔළුවේ මතක තියෙනවා. මම මෙදා මේ ප්‍රැක්ටිකල් එක මෙහෙමනේ කරේ කියලා
ගොඩක් වෙලාවට මතක හිටිනවා. ඒක නිසා ළමයින්ට ලෙහෙසියෙන්ම ලකුණු ගන්න පුළුවන් තැනක් තමයි මේ කියන ප්‍රැක්ටිකල් කොටස. එකවරක් කරපුවාම ගොඩක් වෙලාවට ඔළුවේ මතක තියෙනවා මේක නිසානේ මේක කරේ මෙහෙමයි කියලා. ලේසියෙන්ම ලකුණු 30 ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් පේපර් එකක S සාමාර්ථය ලබා ගැනීම සඳහා ලකුණු 40ක් 35 40 අතර ප්‍රමාණයක් ලකුණු ලබා ගන්න ලේසියෙන්ම ලකුණු 30ක් මෙතනින් අරගෙන ඉන්නේ හැකියාව. S සාමාර්ථයකට කියන අවම සාමාර්ථයට යන්න තව ළමයට අවශ්‍ය වෙන්නේ ලකුණු 10ක් වගේ ප්‍රමාණයක්. පරිම ලකුණු 10ක් වගේ ප්‍රමාණයක් S සාමාර්ථය ලකුණු 40න් දුන්නා. මේ කියන ලකුණු 10 කියන්නේ ඔයාලා ඉඳ තියෙන පේපර් දෙකෙන්ම ලකුණු 10ක් ගත්තත් ඇති S සාමාර්ථයක් තියෙන ළමයට මේ ප්‍රැක්ටිකල් ටික හරියට කරොත් භාගය පාස්. එන්න මේ ප්‍රැක්ටිකල් වලට හොඳ වැදගත්කමක් තියෙනවා. පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් හොඳ ස්ථානයක් තමයි මේ ප්‍රැක්ටිකල්. මේකෙත් එක ළමයට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා මේ කියන ප්‍රැක්ටිකල් එක කොටස් දෙකකට කඩලා තියෙනවා. A කොටසයි B කොටසයි කියලා වෙනම කොටස් දෙකකට කඩලා තියෙනවා. එහෙම කඩපුවාන් පස්සේ ඔයාලට තව ලකුණු ගන්න හැකියාව ලැබෙනවා. මේ එක කොටස ගත්තායින් පස්සේ A කොටස කියන එක ගත්තායින් පස්සේ ඒක කියනවා ස්ථානීය පරීක්ෂණය නැත්නම් ස්පොට් ටෙස්ට් කියලා. ස්ථානීය පරීක්ෂණයක් කියලා කියන්නේ ඒකේ තියෙනවා පොඩි නිදර්ශක. මේකට ඔයාලට පැයක වගේ කාලයක් තමයි හම්බ වෙන්නේ. මේකෙන් ප්‍රශ්න 30ක් තියෙනවා. ඒ කියන්නේ මේක පන්ති කාමරයක් අස්සේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පන්ති කාමරයේ මේස 30ක් දාලා ඉවර වෙලා ඒ 30 මත නිදර්ශකයක් තියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ප්‍රැක්ටිකල් වලදී නැත්නම් ඔයාලා ඉස්කෝලේ ප්‍රැක්ටිකල් වලදී භාවිතා කරපු යම් ප්‍රැක්ටිකල් උපකරණ. උපකරණයක් තියලා ඉවරලා ඒ ආශ්‍රයෙන් අහපු ප්‍රශ්නයක් දෙකක් වගේ පොඩි ප්‍රමාණයක් තියෙනවා. පොඩි ප්‍රශ්න දෙකක් වගේ තමයි තියෙන්නේ මේ උපකරණය හඳුනගන්න. ඔකු අමාරු දේවල් නෙමෙයි ප්‍රශ්න උපකරණය හඳුනගන්න. මේ උපකරණයේ භාවිත මොනවද? මේ උපකරණයේ භාවිතයේදී ඇති වෙන්න පුළුවන් ගැටලු දෙකක් කියන්නේ. ඔන්න වගේ පොඩි ප්‍රශ්න අහන්න. ඒ වගේ පොඩි ප්‍රශ්න කිහිපයක් ආව මේ ප්‍රශ්න ඒ වගේ නිදර්ශක 30ක් තියෙනවා. ඒ 30ට පිළිතුරු සැපයීමට එක නිදර්ශකයක ඔයාලට පිළිතුරු සපයන්න අවස්ථාව හම්බෙන්නේ මිනිත්තු 2යි. පැයනේ පේපර් එකටම හම්බෙන්නේ. එතකොට එකකට මිනිත්තු 2යි දෙවරක් 30 60යි. මිනිත්තු 60යි කියන්නේ පැයයි. කියන්නේ පැය කාලෙදී පැයක කාලයක් තුළදී මිනිත්තු දෙක දෙකෙන් ඔයා මේසෙන් මේසෙට මාරු වෙවි ගිහිල්ලා මේ නිදර්ශකයේ තියෙන ඔයාට පන්ති කාමරයට ඇතුල් වෙනකොටම ඔයාට පේපර් එකක් හම්බ වෙනවා. ඒකේ ප්‍රශ්න 30ක් තියෙනවා. ඔයා නවතින ස්ථානයේ ඉඳන් ඉදිරියට හැම මේසෙම අංකයක් දාලා තියෙනවා. ඒ අංකේ බලාගෙන 1 2 3 පිළිවෙලට ඔයාට ඉස්සරහට ගිහිල්ලා සම්පූර්ණ පේපරේ ඩෙලිවර් කරන්න තමයි තියෙන්නේ. එතකොට මේ පේපරේ තියෙන ප්‍රශ්න 30ට ලකුණු දෙනකොට ලකුණු දෙනවා සාමාන්‍ය එක ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ඒ කොටසට ලකුණු 300ක් හම්බ වෙනවා. ප්‍රශ්න 30ට 10 වරක් 30 300ක් හම්බ. B කොටස ගත්තාමත් එහෙමයි. B කොටසේදී ප්‍රධානව කතා කරන්නේ මේක පැය කාලයක් හම්බ වෙනවා. ඒක වෙනම කොටස් දෙකක් තියෙනවා B1 B2 කියලා. B1 කොටස B2 කියලා කොටස කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා. මේ කියන කොටසේදී කරන්නේ ඔයා කරන්න තියෙන මේකට කියන මේ ඔයා ඉගෙන ගත්ත පරීක්ෂණයක් ක්‍රියාත්මක කරලා ඒවල පෙන්වන්න තමයි තියෙන්නේ. එතෙන්දී අපි කරන්න ඕනේ තමයි ඉගෙන ගත්ත ප්‍රැක්ටිකල් එකක් දීලා තියෙනවා ඔයාට. මේ ප්‍රැක්ටිකල් එක මතක් කරලා ඉවරලා ඒක කරලා පෙන්වන්න ඕනේ නම් කොටසක්. සම්පූර්ණ ප්‍රැක්ටිකල් එකම නෙමෙයි. මේකදී ඔයාට හම්බ වෙන්නේ එක B1 කොටස විතරක් කරන්න මිනිත්තු 30ක්. B2 එකට මිනිත්තු 30ක් විදියට මිනිත් පැයක් හම්බ වෙන්නේ. එතකොට ඔයා එකකට මිනිත්තු 30 ගානේ දෙයක් කරන්න පැයක් යනවා. එතකොට මේ මිනිත්තු 30 එක ළඟ නෙමෙයි කරන්නේ. මේක ඔයාලට අර හිතලා කරගන්න පහසු වෙන්න දවස් දෙකකදී තමයි දීලා තියෙන්නේ. එතකොට B1 එක දවසක් ඇවිල්ලා මිනිත් 30කින් ඔයා කරලා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ දවසේ ගිහිල්ලා B2 එක ඔයාලට මිනිත් 30න් කරලා ඉවරලා පෙන්නන්න පුළුවන්. මේ එක ළඟදී එකම වෙලාවෙ මේක ඉවර කරලා අර කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට රිලැක්ස් එකේ ඉන්සිඩිය කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ කියන පේපර් එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එක ප්‍රැක්ටිකල් එකක් ඔයාලට තෝරගන්න හම්බ වෙන ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඉතින් තෝරගත්ත ප්‍රැක්ටිකල් එකේ හම්බ වෙන ඔයාලට හම්බ වෙන ප්‍රැක්ටිකල් එක ප්‍රැක්ටිකල් එකේ සම්පූර්ණ කොටසම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් පොඩි කොටසක් භාගයකදී කරගන්න පුළුවන් වෙන කොටසක් අපි විභාග දෙපාර්තමේන්තුවේදී
අසන ප්‍රශ්නයක් විදියට අලුතෙන් හදලා ඉවරලා ඔයාලට දෙයක් තියෙනවා මේ කොටස කරලා පෙන්නන්න. ඊට ඔයාලට තියෙන මේ කොටස ඔයා කරලා පෙන්නන්න. ඒ කොටස කරලා දෙනවට ඔයාලට මේ එක කොටසකට ලකුණු 150ක් දෙනවා. ඒ වගේ දෙකකට 150ව දෙකක් 300ක් දෙනවා. මේ 300 දෙකෙන් ලකුණු 600ක් ඔයාලට නිර්මාණය වීම සිදු. තමයි මේ ලකුණු 600 හැදෙන්නේ. බලමු කොහොමද එහෙම තිබ්බේ කියලා. අපි දීලා ගත්තොත් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඒ කොටස ගත්තායින් පස්සේ ස්පොට් ටෙස්ට් එක තියෙන්නේ. පැය කාලයක් හම්බ වෙනවා. ඔන්නවාගේ යන මේසෙ උඩ යම් නිදර්ශකයක් තියලා තියෙනවා. ඒ වගේ අර උපකරණයක් මොකක් හරි තියෙන්න පුළුවන්. ඒ උපකරණය භාවිතා කරපු මොන හරි මොකක් හරි එක සාම්පලයක් තියෙන්න පුළුවන්. ඒකට ගත්ත නිෂ්පාදනය මොකක් හරි දෙයක් තියන්න පුළුවන්. උපකරණයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. වෙන මොනවා හරි නිදර්ශකයක් ඔයාලා භාවිතා කරපු ඔයාලා ඉගෙන ගත්ත දැකපු මොනවා හරි දෙයක් තියලා තියෙනවා. ඒ නිදර්ශකයේ දිහා බලලා නැත්නම් ඔයාලේ පාඩම ඉගෙන ගහක් වෙන්න පුළුවන්. ඒ ගහ කොටසක් වෙන්න පුළුවන්. මාළුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි නිදර්ශකයක් තියන්න පුළුවන්. ඒ වගේ නිදර්ශකයේ දිහා බලලා ඔයා ඒකට පිළිතුරු ලියන්න ඕනේ. කෙටි ප්‍රශ්න කිහිපයක් හම්බ වෙන්නේ මිනිත්තු 2ක කාල සීමාව. සාමාන්‍යයෙන් හරියට නිදර්ශකයේ දිහා බලපුවම පස්සේ ගොඩක් වෙලා ළමයිට මිනිත්තුවක් වගේ කාලයකදී මේකට උත්තර ලියා ගන්න පුළුවන් ප්‍රශ්න තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉඳලා ඉවරලා ප්‍රශ්නෙට ගිහිල්ලා ඉස්සරහ ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් වෙන විදිහට මේ ස්පොට් ටෙස්ට් එක නිර්මාණය කරනවා. කදිගටම විනාඩි 2කින් ලිව්වා ඉස්සරහකට ගිහින් විනාඩි 2ක් වන දාගෙන ලිව්වා. එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය පොඩි ප්‍රශ්න කිහිපයක් තමයි මෙතන. පහසුවෙන් ලකුණු ගන්න පුළුවන්. දැන් අපේ ඇති ස්ථානීය නිදර්ශකය ඇසුරෙන් පහසු නම් ප්‍රශ්න වලට සපයා ඇති තීර මත පිළිතුරු සපයන්න කියලා තමයි පේපර් එකේ කියලා තියෙන්නේ. බලලා ඉවරලා ඒකට අදාළ ප්‍රශ්න ඉස්සරහින් උත්තර ලියන්න තමයි ඔයාලට තියෙන්නේ. අවසාන ලකුණු දෙනකොට ඔයා නිදර්ශක 30කට යනවා. එක නිදර්ශකයේ ලකුණු 10 බැගින් 30ව 10ක් 300ක් වෙනවා. ඔන්න ස්පොට් ටෙස්ට් එක ලකුණු 300ක් ඔයා ලබා ගත්තා. 600ෙන් දැන් 300ක් අරගෙන ඉවරයි. ලේසියෙන්ම ගන්න පුළුවන්. මේ උපකරණ නිතර එකපාරක් දැක්කම හොඳට මතක හිටිනවා. ඉතින් මතක වෙන පස්සේ ඒ උපකරණයකින් අහපු ප්‍රශ්නයකට අතරස් කාලෙ උත්තර ලියන්න විතරයි තියෙන්නේ. ලේසියෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන්. දෙවැනියට වෙන කොටස තමයි B කොටස ස්ථානීය පරීක්ෂණය ගත්තාන් පස්සේ B1 පරීක්ෂණය B2 පරීක්ෂණය කියලා ඒවල දෙකක් තියෙනවා. එකකට මිනිත්තු 30යි අනිත් එකට මිනිත්තු 30යි විදියට ලකුණු 152ක් 300ක් හම්බ. ඒකෙදි කරන්න තියෙන්නේ අර මිනිත්තු 30ක කාලයක් ගත කරලා ඔයාලගේ ප්‍රධාන විෂය නිර්දේශයේ තියෙන ප්‍රැක්ටිකල් කිහිපයක් 100 ගාණක් තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් 100 ගානේ අඩංගු වෙලා තියෙන එක මොකක් හරි ප්‍රැක්ටිකල් එක කොටසක් තමයි අතර තියලා තියෙන්නේ. ඒතර සමහර ප්‍රැක්ටිකල් තියෙනවා විද්‍යාගාර තුල කරන්න බැරිවත් තියෙනවා. ඒ වගේ ප්‍රැක්ටිකල් අයින් කරගත්තාන් පස්සේ ඔයාලට ඊට ප්‍රැක්ටිකල් ප්‍රමාණයක් තමයි විද්‍යාගාරය තුල කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් තෝරගෙන ඒ වයින් කොටසක් තමයි මෙතනදී ඉදිරිපත් කරන්නේ. ඒම හදන්න පුළුවන් ඒ ප්‍රැක්ටිකල් කොටස් ටික කොටසකට මිනිත්තු එක කොටසකට මිනිත්තු 30යි මිනිත්තු 30කදී කරන්න පුළුවන් විදිහ හදන්න. ඉතින් ගොඩක් වෙලාවට මිනිත්තු 30ම යන්නේ නැහැ. ඊට අඩු කාලයකදී ළමයින්ට කරගන්න පුළුවන්. සාමාන්‍ය හොඳට මේ ප්‍රැක්ටිකල් කොටස දන්නවනම් ඒ ළමයෙක් සාමාන්‍ය උපරිමයෙන් දන්න ළමයෙක් කියන්නේ යම් කොටසක් සම්බන්ධව හොඳට හැකියාවක් තියෙන හොඳ මතකයක් තියෙන ළමයෙක් ඉතින් සාමාන්‍ය විනාඩි 10ක් වගේ කාලයකදී ප්‍රැක්ටිකල් එක ඉවරන අවස්ථා අපි දැකලා තියෙනවා. එහෙම ලේසියෙන් මේ කියන කොටස් ඉවර කරගන්න පුළුවන්. කියන්නේ B1 ටෙස්ට් එක කරන්න B2 ටෙස්ට් එක. ලකුණු 150 152යි 300ක් හම්බ. මේ 300යි B කොටසට ලැබුණු ලකුණු 300යි A කොටසට ලැබුණු ලකුණු 300යි ඒ දෙකේම එකතුවට අපි සාමාන්‍ය ලකුණු 600ක් වෙනවා. ඒ 600 තමයි 2000න් 600යි 100න් 30 විදියට අවසානයේදී ගන්න. මෙහෙම ගත්ත ලකුණු වලින් ඔන්න අපේ සම්පූර්ණ පේපරේ සැකස්ම මෙහෙම තමයි නිර්මාණය වෙන්නේ. ප්‍රශ්න පත්‍රය ගත්තායින් පස්සේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 700ක් හම්බුණා. දෙවන ප්‍රශ්න පත්‍රයට ලකුණු 700ක් හම්බුණා. ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයේ ලකුණු 600ක් හම්බුණා. මේ ඔක්කොගෙම එකතුව විදිහට ලකුණු 2000ක ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ 2000න් අපි ලකුණු 2000ක් විදිහට දෙන්නේ නැහැ. 20න් බෙදලා 100න් කොච්චරද කියලා ඔයාට පහසුවෙන්ම හම්බ වෙන ලකුණ. මේක තමයි ඔයාගේ ඉසෙද්දාගේ ගණනය කර ගැනීම සඳහා අවසානයේදීම ලකුණ. දැන් ඔයාලට පොඩි අවබෝධයක් තියෙනවා මේ විභාගයට ඔයා පෙනී සිටින්න ඕනේ මොන ආකාරයෙන්ද කියලා. මේ හැම කොටසක්ම මේ විදිහට තුනයි තියෙන්නේ. තුන හැම තිස්සෙම කොටස් කැලි වලට කඩලා තියෙනවා. කැඩීමේ බලාපොරොත්තුව තමයි ඔයාට කොහෙන් හරි ලකුණක් ගන්න පුළුවන්. කියන්නේ කොටසක් බැරි වුණොත්
ප්‍රායෝගික පරීක්ෂණය වුණා. අර B1 B2 ටෙස්ට් තියෙනවනේ. ඒ දෙවෙනි කොටසේ තියෙන B1 B2 ටෙස්ට් වල එකක් දෙකට කඩලා තියෙන ටෙස්ට් දෙකක් දෙන්නේ. ඔයාලට හදිස්සිය හරි එක ප්‍රැක්ටිකල් එකක් බැරි වුණොත් එහෙම දෙවෙනි එකක් කරලා ඒකෙනුත් ලකුණක්. එතකොට අර ලකුණු එක පරීක්ෂණයක් කරන්න තිබ්බ ලෙවල් දෙන්න තිබ්බ ලකුණු 100ක් දෙන්න තිබ්බන අර ලකුණු 300ක් දෙන්න තිබ්බ ඒ 300 දෙකට කඩලා 150 150 දෙන්න. 150 නැත්තම් එක පරීක්ෂණයක් කරන්න ලකුණු 300ක් දෙනවා. ඔයාලට බැරි වුණොත් ඒ පරීක්ෂණය කරගන්න ලකුණු 300ම නැති. අන්න ඒක වළක්වන්න තමයි ඒකත් එකට කඩලා. ඔයාලට එක පරීක්ෂණයක් දන්නේම නැත්තම් ඒත් නැති වෙන්නේ ලකුණු 150ක් වගේ. ලකුණු ඒ ලේසි ප්‍රායෝගික පරීක්ෂණ හැම ළමයම කොහොම හරි කරනවා. දක්කලාවට උපරිම ලකුණු ගොඩක් ළමයි ගන්නවා ප්‍රායෝගික පරීක්ෂණ වලින්. ඒක නිසා තමයි මේ විෂය නිර්දේශී ළමයින් අසමත් වෙන ප්‍රමාණය දකින්නම නැති තරම් වගේ තමයි තියෙන්නේ. ළමයි සමත් වෙනවා පහසුවෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ වලට මුහුණ දීම හරහා. අය කියන කොටස් වලට මුහුණ දෙන්න ලැබුණ නිසා ඔයාලට පහසුවෙන් මේ ලකුණු ගන්න හැකියාව ලැබෙනවා. ඒකට මේ විදිහට ලකුණු ප්‍රමාණයක් ඔයාලට ලාසියෙම ලබා ගන්න පුළුවන්. 100න් කොච්චරද කියලා අවසානයේදී. මේ කියන කොටස් වල බලනකොට සාමාන්‍යයෙන් ප්‍රායෝගික පරීක්ෂණ වලට පහසුවෙන් ලකුණු ගන්න පුළුවන්. ලකුණු 30ක් වගේ ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. වෙයි මම අපි ඉපතන කතා කරන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටිලා ඉහළම සාමාර්ථයක් ලබාගෙන විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න පුළුවන් හොඳ සාමාර්ථයක් ලබන්න තමයි අපි හැමතිස්සෙම ළමයෙක් මෙහෙවන්නේ. ඉතින් ඒක නිසා මේ හොඳ සාමාර්ථයකට යන ළමයෙක්ට ඇත්තම වැදගත් වෙනවා මේ කියන පේපරේ තියෙන සැකස්ම මොකක්ද? ඒකෙදි සාමාන්‍ය හොඳ ඒ සාමාර්ථයකට වගේ සාමාර්ථයකට යන්න මහන්සි වන දරුවෙක්ට ප්‍රධානව වැදගත් වෙන එක ලකුණක් හෝ අඩුවීම කියන එක ලොකු අඩුපාඩුවක් වෙනවා. ඒක නිසා ඔයාලා මේ කියන ලකුණු දීලා තියෙන කටිපාටිය ගැන හොඳින් අධ්‍යයනය කරන්න බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේ දෙවනි ප්‍රශ්න පත්‍රයේදී බලන්න පැය 3යි 10ක් කාල සීමාවක් දුන්නා. ඒකෙදී ප්‍රශ්න පත්‍රයේ විභාගත රචනයි කියලා වෙනම කොටස් ටිකක් දැම්මා. විභාගත රචනා ප්‍රශ්න පත්‍රයේ ගත්තොත් එහෙම ඒකේ තියෙන කොටසු නැවත අර එක කොටසක් ගත්තොත් ඒකත් කරුණු 8කට විතර කඩලෙවල ඒවායින් ප්‍රශ්න අහලා තිබ්බා. ඒ වගේ රචනා ප්‍රශ්න පත්‍රයේත් එක ප්‍රශ්නයක් ආවම පස්සේ ඒක ABC කියන තව අනු කොටස් තුනකට කඩලා තමයි ඒවට ලකුණු දීලා ඒව අවසානයේ එකතු කරගත්ත ලකුණු වලින් තමයි මේ ලකුණු 700ක් නිර්මාණය කරන්නේ. ලොකු ගමනක ආර අවසානයේ තමයි මේ ලකුණු 700ක් නිර්මාණය වෙන්නේ. නැත්නම් ගොඩක් අවස්ථාවල බෙදීම් වලට ලක් වෙලා බෙදලා තමයි හම්බ වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ දෙවන ප්‍රශ්න පත්‍රයකට ලකුණු ගන්න ලියනකොට ලියන ප්‍රමාණය මත ලියන්න ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ප්‍රමාණය ලකුණු ලබා ගැනීම ටිකක් අපහසුයි. දෙක ප්‍රශ්න පත්‍රයකින් ඉතින් අනිත් සාමාන්‍ය මේ ප්‍රැක්ටිකල් නැති විෂයක ගන්නකොට ඒකෙත් ප්‍රධාන වෙන්නේ මේ විදිහටම තමයි තාක්ෂණ වේදියේ තියෙන අනිකුත් සබ්ජෙක්ට් වලට ප්‍රැක්ටිකල් නැති සබ්ජෙක්ට් වල ලියනකොට ඔයාලට මේ කියන දෙයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ විදිහට තමයි පේපර් එක සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ විභාගත රචනා ප්‍රශ්න තියෙනවා, රචනා ප්‍රශ්න තියෙනවා, ඒ වාර විදිහට කොටස් වලට කඩලා තියෙනවා. ඒවට තමයි ලකුණු හම්බ වෙන්නේ. ඉතින් ගොඩාක් ප්‍රමාණයක් ඔයාලා ලියන්න ඕනේ මේ ලකුණු ගන්න. ගොඩාක් කොටස් වල ලියන්න. හැබැයි මේ පළවෙනි ප්‍රශ්නේ බලන ප්‍රශ්න පත්‍රය බලන්න. ඒකේ තියෙන්නේ ප්‍රශ්න 50යි. උත්තර ටිකක් දීලා තියෙනවා. දීලා තියෙනවා ඒ උත්තර වලින් තෝරලා ඔයා ඉරක් ගහන්න විතරයි තියෙන්නේ. ඒ දීලා මේ දෙවන ප්‍රශ්න පත්‍රය පැය 3ක් තිස්සේ අපි එන අමාරුවෙන් ගොඩාක් වෙලා ගත කරලා ලියන ලකුණු 700ටත් සාපේක්ෂව මෙතන 700ට සාපේක්ෂව මේ පැය දෙකකදී ගහන MCQ ප්‍රශ්න අර ඉරි ගහන්න තෝරලා උත්තරයක් ඔයාලා ඉරි ගහන්න ප්‍රශ්න පත්‍රයට ලකුණු 700ක් දෙකටම සමාන ලකුණක් දීලා තියෙනවා. එහෙම ලකුණු දෙන්න ප්‍රධානම හේතුව තමයි මේ කියන ප්‍රශ්න පත්‍ර තුනේ වැඩිම ලකුණු ප්‍රමාණයක් පහසුවෙන්ම ලබා ගන්න පුළුවනොත් මේ ප්‍රශ්න පත්‍රයෙන් තමයි ලකුණු 35ක් වෙනවා සාමාන්‍ය 100න් 35කුත් වෙනවා. ඒ වගේම වෙන අඩු කාලයකදී ලකුණු ගන්න පුළුවන් පේපරෙත් මේකම තමයි. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන අමාරුම පේපරයක් මේක තමයි. අමාරුම ප්‍රශ්න පත්‍රයක් මේක තමයි. මේකේ සාමාන්‍යයෙන් ඔයාලට කොහෙන් හරි උත්තර ලියලා මොනවා හරි ගන්න පුළුවන්. හැබැයි මේකේ ප්‍රශ්නයක් වැරදුනොත් එතනින් ලකුණු 14ක් නැති වෙනවා. 14ක් එක ප්‍රශ්නයකින් නැති වෙනවා. ඒක නිසා හොඳ අවධානයෙන් ගහන්න ඕනේ ප්‍රශ්න පත්‍රයක් තමයි මේක. සාමාන්‍යයෙන් ප්‍රශ්න 50 නිර්මාණය කරනකොට
සියලුම විෂය නිර්දේශය ආවරණය වන විදියට පාඩම් 19ම ආවරණය වන විදියට තමයි මේ කියන පළවෙනි ප්‍රශ්න පත්‍රය නිර්මාණය කිරීම සාමාන්‍යයෙන් සිදු කරලා තියෙන්නේ. අපි මෙතනදී දැන් මේ කියන ප්‍රශ්න පත්‍රයේ තියෙන සැකස්ම පිළිබඳව ඔයාලට යම් අවබෝධයක් ලැබුණා කියලා අපි හිතනවා. ඔයා කරන්න ඕනේ මේ කියන ටික නැවත බලන්න මේ තැන්වල මොන හරි අඩුපාඩු තිබ්බනම් ඒ තැන්වලට ওই වීඩියෝ එකේ නැවත රිවයින්ඩ් කරලා ඉවරලා පල්ලෙහා පිටිපස්සේ තියෙන කෑල්ල ආය අහලා බලන්න කොහොමද මම මේ තැන්වල ලකුණු ගන්නේ. ඒ ලකුණු ගන්න ප්‍රමාණය පිළිබඳව මම මේ ආකාරයෙන් තමයි මේ ලකුණු එකතු කරගන්නේ කියලා ඔළුවේ යම් අවබෝධයක් තියාගත්තොත් එහෙම ඔයාට පුළුවන් පහසුවෙන්ම විභාගයට. මේකේ ඇති වුණු එක ප්‍රශ්නයක් තමයි මතකද දන්නේ MCQ ප්‍රශ්න පත්‍රයේ නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. දීලා තියෙන ප්‍රශ්න වලින් උත්තර තෝරලා ඉරි ගහන්න තමයි තියෙන්නේ. ප්‍රායෝගික පරීක්ෂණයේ ඔයාලට දීලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණ වලට පෙනී සිටිලා ඉවරලා ඒවට අවශ්‍ය නිවැරදි උත්තර නිවැරදි ක්‍රමවේද ක්‍රියාත්මක කරපුවාන් පස්සේ ඔයාලට අවශ්‍ය ලකුණු හම්බ වෙනවා. මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ AB කියලා කොටස් දෙකයි. ඒ කොටසේ තිබෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න. ව්‍යුහගත රචනා ප්‍රශ්න වල ප්‍රශ්නයක් නැහැ. කෙලිම ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඒ ප්‍රශ්නේ උත්තරේ පොඩි ස්තනකුත් දීලා තියෙනවා. ඒ ප්‍රශ්නේ කියවල ඉවරලා ඒ ගැළපෙන උත්තරේ ස්තනේ ලියන්න විතරයි තිබෙන්නේ. එතකොට ඒ අපි දීලා තියෙන හිස්තනෙන් සීමා කරනවා හිස්තනේ ප්‍රමාණය මත තීරණය වෙනවා. ඔයා ලියන්න ඕන උත්තරේ දිග ප්‍රමාණය. දීලා තියෙන ඉඩට ගැළපෙන උත්තරයක් පොඩි උත්තරයක් ලියන එක විතරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඒත් රචනා ප්‍රශ්න පත්‍රේ කෙලින්ම අහලා තියෙන ප්‍රශ්නයක් විතරයි. ප්‍රශ්නයක් අහලා ABC එක කියන කොටසේ ABC කියලා කොටස් තියෙනවා. ඒ කොටස ගත්තා තියෙන එකට මොකක් හරි වර්ණ සම්බන්ධයේ බලපාය හැකි සාධක විස්තර කරන්න. සාධක කීයක් ලියන්නද? ඒක කීයක් ලියන්න ඕනද? එහෙම කියලා කිසි විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ මේ දෙවන පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රය. ඒත් විභාග දෙපාර්තමේන්තුවෙන් ඇගයීම් කරනකොට මේවයි ලකුණු දෙන ප්‍රතිපාටියක් තියෙනවා. ඒ ලකුණු දෙන ප්‍රතිපාටිය අනුව අපි මේ රචනා ප්‍රශ්න වලට පිළිතුරු සපයීම සිදු කරන්න ඕනේ. මේ රචනා ප්‍රශ්නයකට අපි පිළිතුරු සපයන භාවිතා කරන පොදු ක්‍රියාමාර්ග තියෙනවා. ඒක සාමාන්‍යයෙන් තැන අනුව වෙනස් වීම සිදු වෙනවා. අපි පොදුවේ බහුතරයක් ප්‍රශ්න වලට ලකුණු ලබා දෙන්නේ මෙන්න මේ ක්‍රමවේදය. අපි ඒක පොඩ්ඩක් බලමු කොහොමද මේ කියන රචනා ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනකොට ලියන්න ඕනේ කොහොමද. මේ දෙවන පත්‍රයේ ඒ කොටස ගත්තායින් පස්සේ ඒකේ තියෙන රචනා ප්‍රශ්න. ඒ රචනා ප්‍රශ්න අපි 4කට 6ක් තියෙනවා. 6න් 4ක් තෝරන්න ඕනේ. ඒ 4 ගත්තායින් පස්සේ 4න් එක ප්‍රශ්නයක් ගත්තාන් පස්සේ ඒකෙත් A B C කියලා කොටස් තුනක් තිබ්බා. A කොටසට ලකුණු 100 ගානේ, B කොටසට 100යි, C කොටසට 100යි. ඒ විදිහ 300 කරන් 303න් බෙදලා තමයි මේක ප්‍රශ්නයකට ලකුණු 100 නිර්මාණය කරගන්නේ. එතකොට අපි මේ A කොටසකට සාමාන්‍ය මඟුවර ප්‍රශ්න 4ක් තමයි ලියන්න තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි වෙලාව දුන්නාන් පස්සේ අපි අර ව්‍යුහගත රචනා ප්‍රශ්නේ පේපරේ පැයකින් ලියලා රචනා ප්‍රශ්න පත්‍රයට පැය දෙකක්වත් තියාගන්න ඕනේ. එහෙම තියාගෙන මේ කියන ප්‍රශ්න 4ක් ලියන්න තියෙන හින්දා පැය දෙක 4ෙන් බෙදුවොත් එක ප්‍රශ්නයකට හම්බෙන්නේ පැය භාගයයි. පැය භාගයට A කියන ප්‍රශ්නයටයි BC කියලා කොටස් තුනක් තියෙනවානේ. ABC කියන කොටස් තුනටම අපි ලියන්න ඕනේ පැය භාගය. එතකොට මේ A කියන කොටස BC කියලා කොටස් තුනක් තියෙන මේ අපි එක කොටසකට අපිට හම්බ වෙන්නේ පැය භාගෙනොත් 3න් එකක්. පැය භාගය 3ෙන් බෙදලා විනාඩි 10යි. අපි විනාඩි 10කින් මේ රචනා ප්‍රශ්නයක් ලියා ගැනීම සඳහා කරන්න ඕන කරුණු මොනවද කියලා තමයි දැනගන්න. සාමාන්‍යයෙන් මේ විදිහට ලියන ප්‍රශ්නයකට ලකුණු දෙනකොට බලන්න මෙන්න මෙහෙම කරන්න. විනාඩි 10ක් කියන්නේ පොඩි වෙලාවක්. ඒකට එතනදී ලියන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි උපරිම ලකුණු ගන්න නම් අපි මෙන්න මේ විදිහට කරන්න. සාමාන්‍යයෙන් ලකුණු 100ක් දෙනවා. ඒ 100 ගන්න ඕනෑම රචනා ප්‍රශ්නයකදී අපි හැඳින්වීමක් ලියන්න ඕනේ. ඒ හැඳින්වීම ලොකු ලකුණු ප්‍රමාණයක් හම්බ වෙන ලකුණු 20ක් වගේ. ඒකෙන්ද අපතේ දාන්න බෑ ලොකු අස්වැන්න. ඒක නිසා ওই විෂය නිර්දේශයේ මේ විෂය නිර්දේශය නිර්මාණය කරගන්නේ ගොඩක් වෙලාවට අර උසස් පෙළ ජීව විද්‍යාංශයේ විෂය නිර්දේශ නිර්මාණය කරන පුද්ගලයන් ආශ්‍රිත කරගෙන මේ මහාචාර්යවරු මැදිහත් වෙලා තමයි ගොඩක් වෙලාවට මේ විෂය නිර්දේශය සැකසීම සිදු කරේ. එතකොට මේ විද්‍යාංශයට පොඩ්ඩක් බරව තමයි මේ කියන විෂය නිර්දේශ සැකසීම සිදු වුණේ. එතකොට ඒ බයෝ අංශයේ නැත්නම් විද්‍යාංශයේ දකින්න හම් වෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ කියන ප්‍රශ්නයකට පිළිතුරු ලියනකොට මේ හැඳින්වීමක් අපි ගොඩනගලා ඉවරලා
ක්‍රමානුකූලව තමයි පිළිතුරු ලියන්නේ. අපිට මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් එහෙම මොන හරි කරුණකට සංසිද්ධියක් හරි මොකක් හරි දීලා ඒකට බලපාන සංසිද්ධි ලියන්න කියන අපි ආහාර පාඩම ගැන ආහාර නරක වීමට බලපෑ හැකි කරුණු මොනවාද බලපෑ හැකි ප්‍රධාන සාධක මොනවාද කියලා විස්තර කරන්න කියලා තිබ්බොත් එහෙම අපි එක දිගට දරපඩ ගාලා කරුණු ටික ලියාගෙන යන්නේ නැහැ නරක වීමට මෙහෙම බලපාන සුද්ධ ජීවි නිසා නරක වෙනවා මොකද කරුණු ලියාගෙන යන්නේ නැහැ. එහෙම ලියන්නේ නැතුව මේක ලස්සන නිර්මාණයක් කරනවා. ලස්සන උත්තරයන් ගොඩනගනකොට කරන්න ඕනේ වැඩිය තමයි හැඳින්වීමක් ලියන. මේ හැමතැනම දැන් මම ඉස්සර ගත්ත උදාහරණ තමයි ආහාර නරක වීම සඳහා බලපාන සාධක ගැන. ඉතින් ආහාර නරක වීම කියන එකට අපි විෂය නිර්දේශක උගන්වනවා හැඳින්වීම. ඉතින් මේ හැඳින්වීම වලට වටිනාකමක් තියෙනවා. ඒක නිසා ඔයාලා මේ හැඳින්වීම හොඳින් මතක තියාගන්න. මතක තියාගන්න උත්සාහ කරන්න. මේ හැඳින්වීම ගත්තයින් පස්සේ ඔන්න හැඳින්වීමට ලකුණු 20ක ප්‍රමාණයක් හම්බ. හැඳින්වීමට ලකුණු 20ක ප්‍රමාණයක් හම්බෙන එක නිසා හැඳින්වීම් ටික වෙනම අරගෙන මූලිකව පාඩම් කරලා තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට ඒව අවශ්‍ය ස්ථාන වලට එදින්න විතරයි යොදන්න විතරයි තියෙන්නේ. දැන් අපි කියනවා මුලින්ම ආහාර නරක වීම යන්නේ මෙහෙමයි කියලා කියනවා. මුලින්ම කරන්නේ ආහාර නරක වීම කියන්න පොඩි හැඳින්වීමක් තියෙනවා. මේ නරක වීම යන්නේ මේකයි කියලා ලියලා ඊට පස්සේ කියනවා මේ ආහාර නරක වීම මේවැනි සංසිද්ධි නිසා මේවා හේතු නිසා ආහාර නරක වෙන්න සිදු වෙන්න පුළුවන් කියලා ලියලා එතකොට තේරෙනවා අන්න ගලා යෑමක් තියෙනවා. සිදු වෙන්න පුළුවන්. මේ සඳහා බලපායක සාධක තමයි කියලා ඉවරලා 1 2 3 4 කියලා ඉවරලා අපි කරුණු. මෙහෙම ලියනකොට ඒ බලපාන්න පුළුවන් කරුණු අපි කරුණ ලියනවා. මේ කරුණු ලියනකොට සාමාන්‍යයෙන් පළයට කරුණු තමයි ලියන්න තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් භාවිත කරන දේ තමයි විනාඩි 10 දී අපි ලියන්නේ කරුණු 8ක්වත්. කරුණු 8ක්වත් මේ කියන අවස්ථාවේදී අපි ලියනවා. කරුණු 8ක් ලියනවට සාමාන්‍යයෙන් කරන වැඩේ දෙන ලකුණු ප්‍රමාණය තමයි කරුණකට ලකුණු 3 බැගින් 24ක් දෙනවා. දැන් මෙතන ලකුණු 44 ප්‍රමාණයක්ම දීලා ඉවරයි. ඊට අමතරව කරන්න ඕනේ දැන් මේ කරුණෙන් ඔයා කිව්වේ මොකද්ද කියලා ඉවර වෙලා ඒ කරුණට යටින් හැමතිස්සෙම විස්තර කරන්න. රචනා ප්‍රශ්න කියලා අර සිංහල පොතේ අපි ඉගෙන ගත්තා වගේ ලොකු රචනාවක් ලියන්නේ නැහැ. මෙයා රචනා ලියන්නේ නැහැ. මතක තියාගන්න. අපි ලියනකොට ලියන්නේ හැඳින්වීමක් ලියනවා රූල් දෙකක් විතර යනවා දෙකක් තුනක් විතර යනවා. අපිට උපරිම විනාඩි 10 විනාඩියක් විතර කාලයක් යනවා මේ හැඳින්වීම ලියන්න. හැඳින්වීම පාඩම් කරලා තියෙනවා. නැති වුණොත් අපිට හැඳින්වීම හිත ලියන්නත් මේකෙන් වැඩි කාලයක් ගත වෙනවා. ඒ තියෙන විනාඩි 10. ඉතින් අපි හැඳින්වීම පාඩම් කරලා තිබ්බොත් අපිට විනාඩියකට යන්නේත් නැහැ. කාල සීමාවදී අපිට ටක් ගාලා හැඳින්වීම ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ කරුණු ලියනකොට අපි කරන්න ඕනේ එක කියලා දාලා මේකට බලපෑ හැකි කරුණු මේවයි කියලා ඉවරලා දාලා මේක යටදී අනු කරුණු විදිහට එක දාලා ඉවරලා අන්න කරුණු ලියන්න. අපි ආහාර නරක වීමට බලපාන සාධක කොටේ අපි ලියමු අපි සරල වගේම සුද්ධ ජීවී ක්‍රියාකාරී. අද සුද්ධ ජීවීන් නිසා ආහාර නරක වෙනවා කියලා කොහොමද දන්නවනේ? සුද්ධ ජීවීන් නිසා ආහාර නරක වෙන්නේ කොහොමද කියලා අපි පොඩියට විස්තර කරලා ලියන්න. පොඩියෙන් යන්නේ ආහාර මත සුද්ධ ජීවීන් වර්ධනය වීම නිසා වල තියෙන ජල ප්‍රසදයේ වැඩි මස් මාළු වගේ ආහාර මත වේගයෙන් සුද්ධ ජීවීන් වර්ධනය වීම සිදු වෙලා ඉක්මනින් නරක වීම සිදු වෙනවා වගේ ඔය පොඩි සරල උදාහරණයක් පාවිච්චි කරලා ඒක විස්තර කරන්න පුළුවන්. පොඩි ක්‍රමවේද මේ කරුණු දෙකක් අරගෙන අපිට විස්තර කරන්න පුළුවන් රූල් දෙකකින් වගේ පොඩි ප්‍රමාණයක මේ කරුණු විස්තර. මේ රූල් දෙකකින් වගේ පොඩි රූල් දෙකකින් මේ කරුණක් විස්තර කරනවාට ලකුණු 7ක ප්‍රමාණයක් තියෙනවා. කරුණ ලියන්නේ රූල් භාගයක් විතරනේ යන්නේ. සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය නිසා. ඒ කියන වචන ලියනවට ලකුණු 8ක් කරුණ වලින් ලකුණු 3 භාගයෙන් දෙනවා. ඒක රූල් දෙකකින් වගේ ප්‍රමාණයකින් විස්තර කරනවාට එකකට ලකුණු 7 ගනින් කරුණාට ලකුණු 56ක් ප්‍රමාණය. අන්න එහෙම තමයි ලකුණු 100 හම්බ වෙන්නේ. ඒක නිසා මතක තියාගන්න මේ කියන එකක් ලියනකොට අපි ටිකක් වේගය හදා ගන්න ඕන උසස් පෙළ එනකොට ඉතින් සාමාන්‍ය පෙළ ලිව්වා වගේ වේගෙන් ලියන්න බෑ. අපි ටිකක් වේගය හදා ගැනීම විතරයි සිදු කරන්න ඕනේ. මේ හැඳින්වීමක් ලියලා අපිට මේ කරුණු 8ක් ලියන්න ඉතින් ලාභක් යනවනේ. අපි වේගෙන් ලියන්න. කරුණු 8ක් ලියන්න තියෙනවා. ලොකු ප්‍රශ්න ලොකු අමාරුවක් නැහැ. ඉතින් සුද්ධ ජීවීන් ආහාරයක් බලපාන. ටක් ගාලා ආහාර තැලී පොඩි ලක් වෙනකොට එහෙම විදිහ කරුණු 8ක් අපිට තරකට ගාලා කොට නගා ගන්න පුළුවන් ලේසියෙන්. අන්න එහෙම කරුණු 8 ලියලා දැම්මා. ටක් ගාලා ඔයාලා සිලබස් එක ඉගෙන ගන්නවා. තමයි ඒක ඔයාලට විෂය නිර්දේශය ගැන කිසිම අවබෝධයක් නැති හින්දා මම ඒ ගැන පාඩම් ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. සරල උදාහරණයක් කරන්න පෙන්නුවේ.
අන්නේ සරල උදාහරණය අපි ඉතින් අහපුවම ඒ කියන සාධකයට අරගෙන ඒකට ගැලපෙන උත්තර ටික කම්පියුටර් කරලා පල්ලෙහාට ලියන්න. ගොඩක් ඒවා අපිට පාඩම් කරන්න අවශ්‍ය තියෙන විෂණ දෙය තියෙන ගොඩක් අපි දන්න කරුණුම තමයි තියෙන ස්වභාව ධර්මයේ දැන් ආහාර නරක වෙනවා කියන්නේ බලපාන සාධක කිව්වන් පස්සේ දැන් අපිට දැන් උනත් ඔයාලා ඉගෙනගෙන නැති උනත් ඔයාලට කියන්න පුළුවන් ආහාර නරක වෙන බල. ඒ වගේ සාධක ටිකක් සහ අලුත් ක්‍රමවේද කීපයක් ගැන ඔයාලා ඉගෙන ගන්න ඒවත් දාලා ඉවර ඔයාලට ලියන්න. ඒකට සාමාන්‍ය දන්න දේ වලින් ලොකු ලකුණු ප්‍රමාණයකුත් ගන්න පුළුවන්. ඒක තමයි හදලා තියෙන්නේ. මේ ලියන කරුණු 8ක් ලියන්න ඕනේ. ඉතින් අපිට එකක් ලියන්න විනාඩියක් විතර වගේ කාලයක් තමයි වෙන්නේ. මේක ලියලා ඉවරලා විස්තර කරගන්න එකට විනාඩියක් විතර වගේ කාලයක් ගත්තා. විනාඩි 8කින් විතර මේක ලියා ගන්න පුළුවන්. හැදින්වීම ලියන්න උඩරිම විනාඩි 2ක් ගත්තා. විනාඩි 10න් මේක ඉවර කරගන්න පුළුවන්. අන්නේ ප්‍රමාණයට තමයි ලියන්නේ. මේවා විස්තර කරනවා කියලා ඉවරලා මේ කරුණක් විස්තර කරනකොට එක කරුණක් අරගෙන ඉවරලා සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය කියලා සුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වයෙන් සාහන නරක වෙන්න පුළුවන් ආකාර ඔක්කොම රූල් 10ක් 15ක් ලිව්වා කියලා ඔයාලට කිසිම වැඩක් වෙන්නේ නැහැ. කොච්චර ලකුණු දුන්නත් දෙන්නේ ලකුණු 7යි. ඔයා රූල් 100ක් ලිව්වත් ලකුණු 7යි. රූල් 2 3ක් ලිව්වත් 5ක් ලිව්වත් එකයි 10ක් ලිව්වත් 7යි. ඔයා රූල් 2 ලිව්වත් අවශ්‍ය කරුණු ටික තියෙනවා නම් ඒ විස්තර වෙන එකට ලකුණු 7ක් තමයි. ඉතින් විනාඩි 10ට තමයි මේක ගොඩ නැගිලා තියෙන්නේ. විනාඩි 10ට අවශ්‍ය කරුණක් විස්තර කිරීම පමණමයි මෙතනදී බලාපොරොත්තු. ඒකට විනාඩියකදී මේ කරුණ ලියලා විස්තර කිරීමට ඔයාලට උපරිම ගන්න පුළුවන් විනාඩිය. විනාඩියකදී ලියන්න පුළුවන් ප්‍රමාණය තමයි මම මෙතනදී ලියන්න ඕනේ. එහෙම කරුණු 8ක් කරුණු වැඩි සංඛ්‍යාවක් තමයි ලියන්නේ. ඔයා පණ දාලා ලියලා මහන්සියලා ලියලා කරුණු මෙතනින් එකකට ලොකු විස්තරයක් දාලා ඉවරලා ඔයා කරුණු 3ක් 4ක් ලියනකොට විනාඩි 10 ඉවරුනොත් එහෙම ඔයාට අර කරුණු කොච්චර ලිව්වත් ඔයාට හම්බෙන්නේ මේ කරුණු 3 නම් ලිව්වේ 4 නම් ලිව්වේ 3 වර 4 12යි. 8කට හම්බෙන ලකුණු භාගයක්ම නැති වෙනවා. ඉතිරි භාගය නැති වෙන හින්දා ඔයා කරන්න ඕනේ පොඩිම සරලම විදියට අඩු ලකුණු අඩු කරුණු ප්‍රමාණය අඩු ඒ කියන්නේ කරුණ විස්තර කරන ප්‍රමාණය අඩු කරලා වැඩි කරුණු ප්‍රමාණය ලියන එක තමයි හැමතිස්සෙම කරන්නේ. මේ හැමතිස්සෙම මේ කරුණු 8ක් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර කරුණු තියෙනවා සමහර ප්‍රශ්න තියෙනවා. ඒවයි තියෙන්නේ යම් මොන හරි කරුණු තියෙන ඒවයි තියෙන සමහර වෙලාවට උපරිම තියෙන්නේ කරුණු 5යි. කරුණු 5යි. ඒ වගේ අවස්ථාවල ඉතින් ඔයා ලියන්න ඕනේ කරුණු 5ක් පමණමයි. ඒවට එතකොට මේ කියන ලකුණු ප්‍රමාණය වැඩි කරලා දෙන්න. කරුණු 5ට ලකුණු වැඩි කරලා දෙන එක තමයි කරන්නේ. මේ වගේ කරුණු සාමාන්‍යයෙන් 10කට වඩා වැඩිපුර තියෙන ඒවාට තමයි මේ කරුණු 8කට ලකුණු ලබා දීම සිදු කරන්නේ. හරිතාගාරයේ උෂ්ණත්වය පාලනය කර ගැනීම සඳහා කරන්න පුළුවන් වැඩ මොනවාද? වගේ අහපුවම අපිට තරම් කරුණු ලියන්න පුළුවන්. ඒ කියනවා තියෙන කරුණු ලියන්න පුළුවන් දේවල් තියෙනකොට අපිට සාමාන්‍යයෙන් කරන්න කියන්නේ එකෙන් 8කට තමයි ලකුණු දෙන්නේ. මාක් ස්කීම් එක ගත්තොත් මාක් ස්කීම් එකේ සාමාන්‍ය කරුණු 12ක් විතර දීලා තියෙනවා. ඒකෙන් කැමති 8කට මේ 8ක් ලියලා තියෙනවනේ ඒකට ලකුණු දෙන්න කියනවා. ඊට පස්සේ ඊට අමතරව අපි මාකින් පැනල් එකට ගියාන් පස්සේ අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා ඩිස්කස් කරලා තව මීට අමතරව දෙන්න පුළුවන් කරුණු මොන හරි තියනවද කියලා එතන ඉන්න ගොඩක් වෙලාවට මහාචාර්යවරයෙක් ඉන්න පැනල් එකේ එච්ච කෙනෙක් ඉන්නවා කැම්පස් එක. ඒකේ යන කැම්පස් එකේ මහාචාර්යවරයා ආචාර්යවරත් එක්ක කතා කරලා අපි තව කරුණු දෙන්න පුළුවන්ද කියලා එහෙම ළමයි ලියලා තියෙන කරුණු අරගෙන කතා කරලා අපිම සාකච්ඡා කරලා ඒ කරුණු දෙන්න පුළුවන් නම් ඒකත් අපි මාකින් එකට එකතු කර ගැනීම සිදු කරනවා. මෙහෙම මාකින් එකට ඒ විදිහට කරුණු එකතු කරවද්දී ඒ කොටෙන් ඔයාට ලබා දෙන්න කරුණු 8කට තමයි මේ ලකුණු ලබා දෙන්නේ. 8න් කරුණු 8ක් ලියන ලකුණු 3යි විස්තර කරනවානේ. ඒක හැම ප්‍රශ්නෙටම කරුණු 8ක් ලියන්න ඕන කියලා මතක තියාගන්න එපා. කරුණු හොඳට තියෙන, ඒ කියන්නේ වැඩිපුර ලියන්න පුළුවන් කරුණු ලියන්න පුළුවන් ප්‍රශ්න තමයි අපිට දෙන්නේ. උත්තර ප්‍රශ්න වලට කරුණු 8ක් ලියන්න තියෙනවා. ඒ තියෙනවට කරුණු 8ක් ලියන්න ඕනේ. කියන්නේ ඔයාගේ ඔළුවේ තියාගන්න කරුණු 8ක් තියෙනවා. නැති ප්‍රශ්න වලට ඔයාම දන්නවා සිලබස් එකේ තිබ්බ කරුණු 5යි කියලා ඉවරලා නැත්නම් 4මයි තියෙන්නේ. එහෙම තියෙන එකක් ලියන්න කියලා කවුරුවත් අහන්නේ නැහැ. එතකොට ඔයාලා 4 නම් තියෙනවා. ඔයා 4 ලියලා තියෙනවා. ඒ 4 ටිකක් එතකොට විස්තරය පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලට එතකොට තේරෙනවා මේ ප්‍රශ්නයත් එක්ක. එතකොට ඒවයි තියෙන විස්තරය පොඩ්ඩක් වැඩිපුර තමයි තියෙන්නේ. කරුණු 8ක්. අපි කාලගුණයේ පාඩමේදී කාලගුණ මධ්‍යස්ථාන කියලා. ඉතින් කාලගුණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේදී සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සලකා බලන්න ඕන කරුණු කියලා ගත්තොත් ඒක නිශ්චිත කරුණු ප්‍රමාණයක් තියෙනවා. සලකා බලන කරුණු ටිකක් තියෙනවා විස්තර කරලා තියෙනවා. ඒක කවුරුද අපි උණයි කියලා කරුණු 8ක් වෙන්නේ නැහැ කවදාවත්. ඒ සලකා බලන කරුණු 5 නම් තියෙන්නේ 5ම තමයි. එතකොට ඒක වැඩි වෙන්නේ නැහැ. වැඩි කරන්නත් බෑ, කඩන්නත් බෑ. ඒ කරුණු මතවාදී දිනවා 5 තමයි ලියන්නේ. 5ට තමයි ලකුණු දෙන්නේ.
අන්න ඒ විදිහට නිශ්චිත තියෙන තැන අනුව එක වෙනස් වෙනවා. සමහර කරුණු ගත්තන් පස්සේ ගොඩාක් තියෙනවයි අපි උපරිම බලන්නේ ඔක්කොම ලියනවා නෙමෙයි බලන්නේ 10ක් ලියන්න යන්න එපා. උපරිම 8. එනවා උපරිම සීමාව තමයි 8 කියන්නේ. අය 8 මට්ටම තමයි උපරිමේ. තම වෙන විදිහට ලියන්න පුළුවන්. එහෙම ලියලා මේ ලකුණු ලබා ගන්න පුළුවන්. ඒක තමයි ඔයා නොදන්න පේපර් එක. කියන්නේ මේ දෙවන පත්‍රයේ කොටසේ රචනා ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න වලට උත්තර ලියනකොට බලන්න ඕන කරුණ තමයි මේ තියෙන්නේ. ප්‍රශ්නයට උත්තර ලියනකොට සලකා බලන්න. එන්නේ ආකාරයට ඔයාට පුළුවන් වෙනවා පහසුවෙන්ම මෙන්න මේ ප්‍රශ්න පත්‍රය සකස් කරන ලකුණු එකතු කර ගැනීම සිදු කරන්න. එයාට පොඩි හරි අවබෝධයක් තියෙනවා ඇති මේ කියන ප්‍රශ්න පත්‍රයේ සැකස්ම කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? අපි කොහොමද මේකෙන් ලකුණු ලබා ගැනීම සිදු කරන්න ඕනේ? එහෙම කරපුවාන් පස්සේ අපිට A සාමාර්ථයකට යනවා නම් B සාමාර්ථයකට යනවා නම් මම මේ කොන මොන තැන්වල මොන කොටස් ගැන හොඳ අවධානයක් යොමු කරොත්ද මට හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා පොඩි අවබෝධයක් තියෙනවා. එහෙම වුණාට පස්සේ එහෙම අවබෝධයක් තියාගත්තට පස්සේ එක දවාදීම තමයි අපේ මෙතන ප්‍රධානම අරමුණ උනේ. ඔයාලා නැවත වරක් මේ කියන කොටස අධ්‍යයනය කරලා මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගෙන ඉදිරි පාඩම් වලට සූදානම් වෙන්න කියලා එළමින් අපි ඔයාලගේ සමුගන්නවා. එහෙනම් අපි නැවත දවසක මේ වගේම හම්බ වෙමු. එතෙක් ඔයාලට සුබ දවසක්. ආයුබෝවන් කියලා කියනවා.